ආයුබෝවන් ඔයගොල්ලෝ සියලු දෙනාටම අපි අද එකතු වෙලා ඉන්නේ අපොස සාමාන්‍ය පෙළ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය කියන විෂය යටතේ සමාජය හා තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය කියන පාඩම 11 වසරේ අපිට තියෙන අවසාන පාඩමේ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්ක අද අපි එකතු වෙලා තින්නේ. මේකත් ඔයාලට අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්නයක් එන පාඩමක්. හැම අවුරුද්දෙම වගේ මේකේ ඇවිල්ලා තිබුණා යම්කිසි ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේම තමයි බහුවරණත් සාමාන්‍ය එකක් දෙකක් එන අවස්ථාවල් තියෙන නිසා ලකුණු 12ක් විතර ආසන්න වශයෙන් ඔයාලට මේකෙන් ලබා ගන්න පුළුවන්. මේක ගොඩක් හිතලා ලියන්න පුළුවන් පාඩමක්. ඉතින් ඒක නිසා ඔයාලට මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි. අපි බැලුවොත් 2019 වර්ෂයේ 32 වෙනි බහුවර්ණ ප්‍රශ්නයේ සඳහන් කරලා තියෙනවා පහත දක්වා ඇති ඉරියව් අතුරින් පරිගණක භාවිතයේදී නිවැරදි වන්නේ කවරක්ද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා දැන් පරිගණකයක අපි මේසයක් තියාගෙන ඉඳ ගන්නකොට ඔයාලා අනිවාර්යයෙන්ම ඉඳගත යුතු ආකාරය තමයි මොකද්ද? හැමතිස්සෙම ඔබගේ උරහිස් මේ තුනටිය ඒ වගේම දනහිස් සහ පාද මේ ස්ථානවලදී අංශක 90ට ඔබගේ ඒවා තබා ගත යුතුයි. ඒ වගේම දැස් හරි කෙලින් තබාගෙන සිටිය යුතුයි. ඒ වගේම මැණික් කටුව හැමතිස්සෙම යතුරු පුවරුවට සමාන්තරව තබාගෙන තිබිය යුතුයි. ඉතින් මේවා ආශ්‍රිතව බැලුවහම මේ රූප අතරින් නිවැරදිම ඉරියව්ව තියෙන්නේ මොකද්ද? අංක 2 දරන ඉරියව්වේ තමයි ඒක දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ වගේම 2019 අවුරුද්දේ රචනා ප්‍රශ්නය පොඩ්ඩක් බැලුවොත් දෙවෙනි ප්‍රශ්නය හැටියට තමයි ඒක ඇවිල්ලා තිබුණේ. අංක 1 කොටසේ කියනවා මේ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය හා බැඳිච්ච අවදානම් කිහිපයක් A සිට D දක්වා ලේබල් මගින් දක්වනවලු. එතකොට මේ වට ගැලපෙන මේ උත්තර ලයිස්තුවෙන් තෝරලා ලේබල් ආකාරයෙන් ලියන්න කියලා තියෙන්නේ. මේ සෑම ලයිස්තුවකම තියෙන අංගයක්ම ලේබල් කරලා තියෙනවා. මෙතනත් ලේබල් දීලා තියෙනවා. එතකොට මේ දෙක විතරක් ගලපලා ලිව්වම හොඳටම ඇති. පළවෙනි එක A කියන එකෙන් කියන දෘඩ තැටිය ක්‍රියා නොකිරීමක් නිසා පරිශීලක ගොනු හා ෆෝල්ඩර් නැති වී යාමක් ගැන සඳහන් කරනවා. හරිද? දෘඩ තැටිය ක්‍රියා නොකිරීමක් නිසා පරිශීලක ගොනු හා ෆෝල්ඩර් නැති වී යාමක් ගැන කියනවා. ඊට පස්සේ මෙතන බැලුවොත් මොකද කරන්න තියෙන්නේ? මේ අවදානම් අවම කරගන්න තියෙන විසඳුම් ගැන තමයි මෙතන දීලා තියෙන්නේ. එතකොට ඕකට ගැළපෙන විසඳුම මොකද්ද මේකේ තිබුණේ? ඒකට මොකද්ද ඔයාලට දෙන්න පුළුවන් උත්තරේ මෙතනදී. සාමාන්‍යයෙන් අවදානමක් අඩු කරගන්න තියෙන විදිහක් ගැන බැලුවොත් මේ ප්‍රශ්නේදී අපිට බෑකප්ස් ලබා ගැනීම නිතරම බෑකප්ස් ලබාගෙන තිබුණා නම් ඔය ගැටලුව අපිට निराකරණය කරගන්න අවස්ථාවක් තිබ්බා නේද? ඒ හේතුව නිසා අපිට මොකද්ද මෙතනදී ඒ අකුර වෙනුවට ඒ අකුර සඳහා P අකුර ලිව්වා නම් හරි. ඒ කියන්නේ නිතර උපස්ත ලබා ගත්තා නම් මේ hard disk ක්‍රියා විරහිත වීමේදී පරිශීලක ගුණ හා ෆෝල්ඩර් නැති වී යාම කියන එක අපිට අවම කරගන්න තිබ්බා. B සැනලි දාවකයක් එහෙම නැත්නම් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් පාවිච්චි කරායින් පස්සේ පරිගණකයේ අසාමාන්‍ය ආයුරින් හැසිරීම කියලා මෙතන එකක් තියෙනවා. ඒ මොකද්ද? ඒ කියන්නේ පෙන් ඩ්‍රයිව් එක ගැහුවට පස්සේ කම්පියුටර් එක අසාමාන්‍ය විදියට හැසිරෙනවලු. ඒ මොකද්ද වෙන්නේ? දැන් ගොඩාක් දුරට ඔය වගේ දෙයක් සිද්ධ වෙනකොට අපි සාමාන්‍ය පෙන් එකක් ප්ලග් කරන්න කලින් මේ USB පෙන් එකක් ගහන්න කලින් ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර් එකකින් චෙක් කරලා බලනවා නම් නේද? වෛරස් ගාඩ් එකකින් චෙක් කරලා බලනවා නම් මොනවා හරි වෛරස් තිබිලා එන්න තියෙන අවස්ථාවල් මේ අයින් කරනවා. එතකොට ඒක නිසා තමයි අර වගේ අසාමාන්‍ය විදියට හැසිරෙන්න පටන් ගන්න. ස්ලෝ වෙන ඒවා සිද්ධ වෙන්නේ නේද? එහෙම බලද්දී අපිට මෙතන මේ U කියන විසඳුම ඒ සඳහා යොදා ගන්න පුළුවන්කම තියෙනවා. U කියන විසඳුම. C අන්තර්ජාලයට සම්බන්ධ වූ පරිගණකයක ඇති දත්ත අනවසරයෙන් දුරස්තව ප්‍රවේශ වෙනවා. දත්ත වලට අනවසරයෙන් දුරස්තව ප්‍රවේශ වෙනවා කියනවා. ඒ කියන්නේ මොකද්ද? එහෙම බැලුවොත් මෙතනදී දැන් අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙනකොට අපි නෙට්වර්ක් එකකට සම්බන්ධ වෙනවානේ. එතකොට අපිට පිටස්තර පුද්ගලයෙක් අනවශ්‍ය විදිහට අපේ පරිගණක වලට ඇතුළත් වෙන එක නවත්ත ගන්න හොඳම ක්‍රමය මොකද්ද? අපිට යොදා ගන්න පුළුවන් ෆයර්වෝල් කියන ඔප්ෂන් එක. හරිද? මේ R අකුරෙන් සඳහන් වෙනවා ෆයර්වෝල් කියලා එකක්. R අකුරෙන් කරන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ ගිනි පවුර කියලා කියන්නේ ඒක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි hardware firewall එක, අනිත් එක software firewall එක. hardware firewall කියලා අදහස් කරන්නේ එතනදී හැමතිස්සෙම වගේ මේ ගිනි පවුරක් කියලා කියන්නේ උපාංගයක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ කම්පියුටර්
ගිහිල්ලා කන්ට්‍රෝල් පැනල් එකට ගිහිල්ලා ඒකේ තියෙන ෆයර්වෝල් කියලා ඔප්ෂන් එකක්. ඒක සොෆ්ට්වෙයාර් ආකාරයෙන්ුත් අපිට ඇතුළත් කිරීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට ඒ දේවල් එක බලනකොට එවැන්නක් ස්ථාපනය කිරීම හරහා අපිට කරන්න පුළුවන්කම තියෙනවා මේ පිටස්තර පුද්ගලයෝ අන්තර්ජාලය ඔස්සේ එන එක වළක්වා ගන්නට. පෞද්ගලික පරිගණකයකට නිරන්තරයෙන් සිදුවන බල සැපයුම් බිඳ වැටීම. හරිද? ඒ මොකද වෙන්නේ? කියන්නේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක පර්සනල් කම්පියුටර් එකකට හැමතිස්සෙම මේ ප්‍රශ්න එනවා නම් ඒ කියන්නේ නිතර පවර් ඩ්‍රොප් වෙනවා නම් ඒ ඉලෙක්ට්‍රිසිටි ලයින් එකේ එහෙමනම් ඒකට කරන්න තියෙන හොඳම දේ මොකද්ද? අපිට යොදා ගන්න පුළුවන් UPS එකක්. එහෙම නැත්නම් අනවරත බල සැපයුමක් යොදා ගන්න පුළුවන්. ඒ හරහා අපිට හැකියාවක් තියෙනවා. මොකද්ද? පවර් ඩ්‍රොප් වෙනකොට ඒකේ බැටරි චාර්ජ් එකෙන් අපිට සෑහෙන වෙලාවක් ධාවනය කරගන්න පුළුවන් චාර්ජ් එක තියෙන වෙලාවක් ප්‍රමාණයක් බලලා එහෙම වගේම තමයි UPS එකෙන් තවත් කාර්යයක් කරනවා සාමාන්‍යයෙන් අධික විදුලි ධාරාවක් එනවා නම් ඒක කන්ට්‍රෝල් කරලා දෙන එකක් පාලනය කරලා දෙන එකක් අනවරත බල සැපයීම එහෙම නැත්නම් UPS එකකින් uninterruptible power supply එකකින් කරලා දෙනවා. එතකොට දෙවෙනි කොටසේ මේ ප්‍රශ්නේ අහනවා අපද්‍රව්‍ය අඩු කිරීම සඳහා 3R ඒ කියන්නේ reduce reuse recycle භාවිතය අඩු කිරීම තමයි reduce කියන්නේ නැවත ප්‍රයෝජනයට ගැනීම reuse හා ප්‍රතිචක්‍රීකරණය recycle කියන ක්‍රමවේදය පිළි අරගෙන තියෙනවා මේක 3R කියලා හඳුන්වන්නේ. එතකොට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කිරීමට අදාළව මේ ක්‍රමවේදය පහදන්න කියලාත් කියනවා. මොකක්ද ඔකට ඔයාලට කියන්න පුළුවන් දේ? දැන් සාමාන්‍යයෙන් ඔයාලගේ පෙළ පොතේ තියෙන ඩෙෆිනිෂන් එකම මම මේ යොදලා තියෙන මෙතන සඳහන් වෙනවා බලන්න රිඩියුස් කියලා කියන්නේ මොකද්ද දැනට ප්‍රයෝජනයට ගන්න ඉලෙක්ට්‍රොනික උපකරණ නිසියාකාරයෙන් නඩත්තු කිරීම හා සම්පාදනය කිරීම තුලින් අනවශ්‍ය ලෙස මිලදී ගැනීම අඩු කර ගන්න පුළුවන් අනවශ්‍ය ලෙස මිලදී ගැනීම අඩු කර ගන්න පුළුවන් තරම් අර මේන්ටෙනන්ස් පැත්ත මේ වැඩි කරගෙන ගියා නම් ඔය රිඩියුස් කියන එක භාවිතය අඩු කරගන්න එක මොකද්ද කරගන්න හැකියාව තියෙනවා. හරි. රීයුස් කියලා කියන්නේ පැරණි නමුත් ක්‍රියාකාරීත්වයේ තියෙන ඉලෙක්ට්‍රොනික උපාංග විනාශ කරන්නේ නැතුව අපි ඒක තවත් කාට හරි පරිත්‍යාග කරනවා විකුණනවා. හරිද? සමහර පරිගණක තියෙනවා දැන් ටිකක් පරණයි. හැබැයි තාම වැඩ කරගන්න පුළුවන්. නමුත් අපිට අලුතෙන් ගන්න අවශ්‍යතාවයක් ඇවිල්ලා තියෙනවා නම් අපිට අලුත් ඒවා හම්බ වෙනවා නම් අපිට ඒ පරිගණක එක්ක නැති බැරි වෙනත් ස්ථානයකට ඈත පාසලකට හරි දැන් ඒ ළමයින්ට අපි හිතමුකෝ උදාහරණයකට ඒ තියෙන දේෙන් හරි ඒ ළමයි ප්‍රයෝජනෙ ගනීවිනේ. ආන් ඒ වගේ එහෙම අවස්ථාවක් යොදාගෙන එයාලට හැකියාව තියෙනවා ඒක ලබා දෙන. ඒවා රීයුස්. ඒ කියන්නේ පැරණි පරිගණක වෙන කොහේ හරි තැනකත් නැවත භාවිතා වෙනවා. හරිද? ඒවා විකුණන්න පුළුවන්. රීසයිකල් කියන්නේ අලුත් වැඩියා කරන්න බැරි උපකරණ ප්‍රතිචක්‍රීකරණය කරන ආයතනයකට යොමු කරනවා. ගොඩක් වෙලාවට දැන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඒවා නැවත එකලස් කරලා ඒ බෝඩ් උණු කරලා අරගෙන ආපහු නැවත ඒවායේ තම කොටස් අරගෙන නැවත යොදා ගන්න අවස්ථාවලුත් අපිට තියෙනවා. හරි. එතකොට මේකේ තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස මේ සම්පූර්ණ ලකුණු 10ක ප්‍රශ්නයක් මේ පාඩම ඇවිල්ලා තිබ්බේ. එතකොට මෙන්න මෙහෙම කියනවා. මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න කියලායි කියන්නේ. පුද්ගලයෙකුට තම පරිගණකයේ ඇති පැතුරුම් පතක් අනවසර පිවිසීම් වලින් ආරක්ෂා කරගන්න පුළුවන් ආකාරයක් ලියා දක්වන්න. හරිද? පරිගණකයේ අන්තර්ජාලයට සම්බන්ධ වෙලා නැති බව උපකල්පනය කරන්න කියලා කියනවා. එහෙම බැලුවොත් මොකද්ද ඔයාලට කරන්න පුළුවන් දේ? පළවෙනිම දේ තමයි ඒකට ඇත්තටම මුරපදයක් භාවිතා කරන එක. හරිද? එහෙම නැත්නම් පාස්වර්ඩ් එකක් යොදා ගන්න පුළුවන්. මෙතනදී පාස්වර්ඩ් එක යොදා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාගේ සම්පූර්ණ පරිගණකයටම අර දැන් ඩෙස්ක්ටොප් එකට එන්න කලින් පාස්වර්ඩ් එකක් යොදන එක. හරි? ඒ කියන්නේ ඔයාගේ යූසර් account එකක් හදලා තියෙනවා නම් පරිගණකයට හරි ඒකට ඔයාට පාස්වර්ඩ් එකක් යොදා ගන්න පුළුවන්. අනිත් කාරණය තමයි පැතුරුම්පත් මෘදුකාංග වලත් අපිට පුළුවන් පාස්වර්ඩ් එකක් යොදාගෙන සේව් කරන්න. හරි? එහෙම හැකියාවකුත් තියෙනවා. කියන්නේ දැන් ඩෙස්ක්ටොප් එකේ තිබුණා වුණත් කවුරු හරි පිවිසුණා වුණත් ඒ ෆයිල් එක ඕපන් කරලා බලන්න පාස්වර්ඩ් එකක් යොදාලා එන්න වෙනවා. එහෙමත් අපිට පාස්වර්ඩ් එකක් යොදා ගන්න අවස්ථාවක් තියෙනවා. B කොටසෙන් කියන්නේ තමන්ගේ පරිගණකයේ සඳහා වාණිජමය පැතුරුම්පත් මෘදුකාංගයක් මිලදී ගැනීමට පුද්ගලයෙකුට වත්කමක් නැත. ඔහුට නිතර පැතුරුම්පත් මෘදුකාංග භාවිතය අවශ්‍යයි.
එහෙත් ඒ සඳහා නිතර ICT සේවා මධ්‍යස්ථානයකට යෑමට කරදර වීමද මුදල් ගෙවීමද ඔහුට රිසි නොවේ. ඔහුගේ පැතුරුම්පත් අවශ්‍යතා සපුරා ගැනීමට ඔහුට කළ හැකි එක දෙයක් ලියන්න. මොකක්ද ඔහුට කරන්න පුළුවන්? වාණිජමය පැතුරුම්පත් මෘදුකාංගයක් කියන්නේ උදාහරණයක් ඇරෙන්න Microsoft Excel කියන්නේ එවැනි එකක්. අපි මුදල් ගෙවලා ගන්න ඕන එකක්. එහෙම නැතුව අපට හැකියාවක් තියෙනවා නම් නිදහස් මෘදුකාංග, open source මෘදුකාංග භාවිතා කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් අන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා. හරිද? මේ තියෙන්නේ LibreOffice Calc, OpenOffice Calc වගේ නිදහස් පැතුරු මෘදුකාංගයක් ස්ථාපනය කරොත් ඔය ප්‍රශ්නේ විසඳෙනවා. ඊට අමතරව දැන් ඔහුට අන්තර්ජාලය තියෙනවා නම් ගෙදර හරිද? අන්තර්ජාලය ගෙදර තියෙන කෙනෙක් නම් cloud computing සේවාවක් මේ යොදාගෙන ඔහුට ඒ දේ කරගන්න පුළුවන්. Google Sheet වගේ එකක් භාවිතා කරන්නත් පුළුවන්. නමුත් අපි අන්තර්ජාලයකුත් නැති පුද්ගලෙක් කියලා හිතමුකෝ. දැන් මේ වගේ මෘදුකාංගයක් මිලදී ගන්න වත්කමක් නැහැ කියලා කියනවා නම් හරිද? ICT සේවා මධ්‍යස්ථානයකට යන්නත් කරදරයි කියලා කියනවා නම් අන්න ඒ වගේ කෙනෙකුට හොඳම විසඳුම තමයි නිදහස් පැතුරුම්පත් මෘදුකාංගයක් භාවිතා කිරීම. free open source method එකකට යන එක වැඩිය හොඳයි. C කොටසෙන් කියන්නේ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කිරීමට තම පාසලේ ඉගෙනුම් කළමනාකරන පද්ධතියක් එහෙම නැත්නම් learning management system එකක් ආරම්භ කිරීමට විදුහල්පතිතුමියකට අවශ්‍ය වෙනවලු. එතකොට භාවිතයට නොගත් නව පරිගණකයක් ඒකට යොදා ගන්න අදහස් කරනවලු. මේකෙන් ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ මොනවද ළමයින්ට? ප්‍රතිලාභයක් මොකද්ද අපිට අදහස් කරන්න පුළුවන්? ඉතින් ප්‍රධාන වශයෙන්ම දැන් මේ කාල සීමාවේදී ඔයාලා මේ අත්දැකීම හොඳටම ලබනවා ඇති අන්තර්ජාලය මගින් ඒ දුරස්ථ අධ්‍යාපනය ලබා ගන්න හැකියාවක් ඇවිල්ලා තියෙනවා. එහෙම නේද? අන්තර්ජාලය මගින් ඒ දුරස්ථ අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාවක් ඇවිල්ලා තියෙන නිසා ගොඩක් වෙලාවට මෙන්න මේක ලොකු වාසියක් බවට දැන් පත් වෙලා තියෙනවා. ඊළඟට D කොටසෙන් බලන්න වෙබ් අඩවියකින් සන්දාර කොටසක් තම රචනයකට ලිඛිත දැස් සොරකමකින් තොරව ශිෂ්‍යයෙකුට ඇතුළත් කළ හැකි ආකාරය ලියා දක්වන්න කියලායි කියන්නේ. වෙබ් අඩවියකින් සන්දාර කොටසක් ඒ කියන්නේ කන්ටෙන්ට් එකක තියෙන කොටසක් තම රචනයකට ලිඛිත දැස් සොරකමකින් තොරව ඒ කියන්නේ ප්ලැජරිසම් කියලා අපි ඒක හඳුන්වනවා. වෙනත් කෙනෙක්ගේ දෙයක් තමන්ගේ වගේ පෙන්වීම. ශිෂ්‍යයෙකුට ඇතුළත් කළ හැකි ආකාරය ලියා දක්වන්න කියලා කිව්වොත් මොකද්ද ඔකට කරන්න පුළුවන් හොඳම දේ? ඉතින් වැදගත් විදිහට මේ දේ කරනවා නම් ඇත්තටම උපුටා දැක්වීම ප්‍රතිලෝම කොමාව සමග ඒ කියන්නේ ඉන්වර්ටඩ් කොමාස් යූස් කරලා නේද? අපි මේක වැදගත් විදිහට පෙන්වා දුන්නා නම් මේක අහවල් තැනින් උපුටා ගත්තේ කියලා වැඩක් ඒකේ තියෙනවා. ඒ කියන්නේ සයිටේෂන් එකක් කරනවා නම් වඩා හොඳයි. හරිද? හේතු පාඩයක් වගේ එක ලියලා තිබුණා වඩා හොඳයි. එතකොට වෙබ් අඩවියකින් සන්දාර කොටසක් ඒ විදිහට ප්ලැජරිසම් එකකින් අපිට අයින් වෙන්න පුළුවන්. ඒ ගැටලුවෙන් අපි වෙන් වෙනවා. කොළඹ කාර්යාලයක සිටින කළමනාකරුවෙකුට යාපනයේ මාතර කාර්යාලවල සිටින කළමනාකරුවන් සමග වීඩියෝ සම්මන්ත්‍රණයක් අවශ්‍ය වෙනවා. මේ පාසුකම භාවිතා කිරීමට ඒ ස්ථානවල තිබිය යුතු අවශ්‍යතා ලියා දක්වන්න කියලා කියනවා. මොකද්ද වෙන්නේ උතන? දැන් සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම ස්ථානවල තිබිය යුතු අවශ්‍යතාවනේ දැන් මේ කාල සීමාවේදී මේක ගොඩාක් හොඳට භාවිතා වෙනවා මේ නිතරම වගේ. ඉතින් ශ්‍රාව්‍ය උපකරණ සහිත පරිගණක වෙබ් කැමරා දුරස්ථ sannivedana මෘදුකාංග අන්තර්ජාලය මේ ඔක්කොම අනිවාර්යෙන් තිබිය යුතුයි මේ අවශ්‍යතාව හැටියට. අන්තර්ජාලය නැතු සම්බන්ධ වෙන්නත් බෑ. උපකරණත් ඕනේ වෙබ් කැමරාවල් ඕනේ නේද? දුරස්ථ sannivedana මෘදුකාංග අවශ්‍යයි. හරි? নানা ප්‍රකාර මෘදුකාංග තියෙනවානේ. එතකොට අපිට ඒවා භාවිතා කරගෙන එකක් කැමති විදිහකට හැමෝටම ඉන්ස්ටෝල් කරගන්න කියලා ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. 2018 මෙන්න මේ වගේ රචනා ප්‍රශ්නයක් අපට ඇවිත් තියෙනවා. ඒකත් දෙවෙනි ප්‍රශ්නේ විදිහට අපිට ඇවිල්ලා තියෙන්නේ. දීර්ඝ කාලයක් පරිගණක හා වැඩ කරන අය හා බැඳුණු සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ඇතැම් විට පැමිණිච්ච වූ සෞඛ්‍ය ගැටලු A සිට C දක්වා ලේබල් කරලා තියෙනවා. ඒවට හේතු GHI කියන ලේබල් වලින් තියෙනවා. යෝග්‍ය විසඳුම් මෙන්න මෙතන තියෙනවා P ඉඳලා W වෙනකම්. එතකොට එක් එක් සෞඛ්‍ය ගැටලු වල
මේ කියන සෞඛ්‍ය ගැටලුවට වෙන්න පුළුවන් හේතුව සහ ඒවට විසඳුම් මොනවද කියලා ABC 3ට අනුකූල වෙන විදිහට අපිට ලියන්න ඕනේ. ඒ ලේබල් ලිව්වාම ඇති. හරිද? මෙතනදී එක විසඳුමක් පමණයි ලියන්න කියලා තියෙන්නේ. හරිද? අපිට හැබැයි විසඳුම් කිහිපයක් මෙතන තියෙන නිසා මම මේ සියල්ලම ඔයාලට පෙන්නුවොත්. පළවෙනි එක තමයි කාපල දෝනා සහ ලක්ෂණ. ඒ කියන්නේ කාපල් ටනර් සින්ඩ්‍රෝම් කියන්නේ ඔයාලගේ අතේ මැණික් කටුව ගාව තියෙන එක්තරා පේශී ඒවා පටක ඉදිමීම් වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව මොකද? දීර්ඝ කාලීනව මේ මැණික් කටුව ඔයාලා මවුස් එක කීබෝඩ් එක තියෙන ස්ථානවලදී වැඩිපුර මේවා ස්පර්ශ වෙනකොට අත තද වෙනවා නම් තදවීමේදී ගොඩක් වෙලාවට මේ මැණික් කටුව ඉදිමෙන් ගාව මේ පටක ඉදිමෙන්න පටන් ගන්නවා. හරිද? ඒක තමයි ගොඩක් ගැටලුව වෙන්නේ. ඉතින් ඒ අර ස්නායු තෙරපීම නිසා ඒ ගැටලුව ඇති වෙන්න ඉඩ තියෙනවා. මෙතන මේ H අකුරෙන් සඳහන් වෙන්නේ ඒකයි. ස්නායුවක වේදනා සහගත තෙරපීම අතෙහි මැණික් කටුව ඉදිරි කොටස සහ ගමන් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි ගැටලුව අපිට ඇති වෙන්නේ. එතකොට ඕකට අපිට විසඳුම් කොහොමද තියෙන්නේ? මෙතන ඇත්තටම එකයි අපිට විසඳුම් ඉල්ලන්නේ. නමුත් මෙතන මේ තියෙන ඒවා බැලුවොත් නිරන්තරයෙන් සිට ගැනීම සහ අත්ඇඟිලි පිටපැත්ත දිගදීම එහෙම නැත්නම් ස්ට්‍රෙච් කරනකොට ඒක විසඳ ගන්න පුළුවන්. මේ වේදනාව ඇති වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඊළඟට පුළුවන් තරම් නිතර අර එකම දේ කරන්නේ නැතුව ක්‍රමානුකූලව විවේකයක් ලබා ගැනීමත් අපිට මේ සඳහා යොදා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. එතකොට S අකුර මැණික් කටුව නැමීමෙන් හා වැළකීම හා යතුරු ලියන කොටත් අත් මැණික් කටුව ඇඟිලි කෙලින් තබා ගැනීම. හරිද? T යතුරු පූරු කෙටිමන් භාවිතයෙන් යතුරු ලිවීම අඩු කරලා පුළුවන් තරම් මේ මවුස් එක යොදා ගන්න එක අඩු කරගත්තොත් ඒකත් ඒ ගැටලුවට විසඳුමක් වෙනවා. හරි? ගොඩක් වෙලාවට මවුස් එක යොදා ගන්නකොට තමයි ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඊළඟට U යතුරු ලිවීමේදී යතුරු තබ්දීන් නැබීම වැළකීම සහ ස්පර්ශයේ යතුරු ලියන. එහෙම නැත්නම් දැන් නම් තියෙන voice typing කියලා. ඒකත් යොදා ගන්න පුළුවන්. හරි. ඉතින් ඔය විසඳුම් වලින් එකක් ඔයාලට ලිව්වා නම් ඇති. ඉතින් මෙතන ඒ ගැළපෙන සියල්ලම මම ඇතුළත් කරලා තියෙනවා. B අකුරින් කියනවා පරිගණක දෘෂ්ටි සහ ලක්ෂණ නැත්නම් computer vision syndrome CVS කියලා තෝ කෙටින් හඳුන්වනවා. එහෙම වෙන්නේ මොකද? දීර්ඝ කාලයක් පරිගණකයේ තිරය දිහා බලාගෙන හිටියාම තමයි ඔක සිද්ධ වෙන්නේ. එතකොට ඒවට හේතු විසඳුම් කොහොමද එන්නේ? ඒත් අර බලන්න ඉහළ බැලීමෙන් සහ ඈත පිහිටි වස්තුන් දෙස මොහොතක් එකෙල්ලේ බලා හිටියොත් ඔය ඇසේ තියෙන පේශීන් වලට විවේකයක් ලැබෙනවා. ඒ හරහා ඔය ගැටලුව විසඳ ගන්න පුළුවන්. අර නිතර එකම කාර්යයෙන් යෙදෙන්නේ නැතුව අර කෙටියට අපි විවේක ගත්තොත් විවේකයක් අරගෙන තියාගත්තොත් ඒ ගැටලුවත් විසඳා ගන්න අවස්ථාවක් තියෙනවා. V අකුරින් කියනවා මෙතන එලි කණේ නැත්නම් ග්ලෙයා වළක්වා ගන්න පරිගණකයක නිසි ස්ථානයක පිහිටුවා ගැනීම. ජනෙල් වලට තිර රෙදි භාවිතය. ඔව් ඒ කියන්නේ අර පරිගණක තිරයට පුළුවන් තරම් අර එළිය වැටෙනවා නම් අපි හිතමු හිරු එළිය වැටෙනකොටත් අපිට අර ග්ලෙයා එකක් එනවනේ බෝඩ් එක මේ ස්ක්‍රීන් එක දිලිසෙනවා. පේන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන් තරම් එතන අඳුරු ස්ථානයක තියෙනවනේ. ඒ කියන්නේ ආලෝකය වැටෙන දිශාවට ප්‍රතිවිරුද්ධ තැනක ඉන්නවනම් වඩා හොඳයි. W S මට්ටමට වඩා අංශක 15ක් 20ක් දක්වා ප්‍රමාණයක් පහතින් පරිගණකයේ තිරය තබා ගැනීම. ඒකත් වඩා හොඳයි. ඊට පස්සේ මෙතන C අකුරෙන් තියෙනවා මාංශපේශී ආශ්‍රිත ගැටලු මොනවද කියලා. C අකුරෙන්. ඒකට මොකද්ද අපිට තියෙන විසඳුම? දැන් ඉතුරු වෙන එක හේතුව නිවැරදි නොවන ඉරියව්ව නිසි ලෙස සකස් නොවූ වැඩ අවකාශය. හරිද? non ergonomic work space කියන එක. එතකොට මෙතන ඔයාලට පේනවා ඇති ඒවට විසඳුම් මොනවද කියන එක Q කියන්නේ නිරන්තරයෙන් සිට ගැනීම සහ අත් ඇඟිලි සහ පිටපැත්ත දිගදීම ස්ට්‍රෙච් කිරීම. අනිත් පැත්තෙන් මොකද්ද? නිතරම අර එකම කාර්යයන්ගෙන් විවේකය ලබා ගැනීමට සීකැදීම සඳහා එළවම් ඔරලෝසු භාවිතය. මේ බලන්න R කියන උත්තරේ මේ තුනටම හරියනවා නේද? ඒ කියන්නේ සරලව ගත්තොත් ඔය පොදුවේ මේ health issues අපිට ඇති වෙන්නේ ඇයි? අපි දීර්ඝ වේලාවක් එකම ඉරියව්වේ ඉඳගෙන එකම කාර්යයේ යෙදෙනකොට තමයි ඔය සියලු ආබාධ එන්න පටන් ගන්නෙ. ඒ නිසා අර විනාඩි 20කට සැරයක් වගේ ඇත්තටම කෙටියෙන් අපි විවේක ලබා ගැනීම සිද්ධ කළ යුතුයි. ඈත බැලීම සාමාන්‍යයෙන් අඩි 20ක් දුර වගේ ඈත බලන එකත් මේ අර CVS කියන එක හැමතිස්සෙම අවම කරගන්න අපට හැකියාවක් තියෙනවා. හරිද? දෙවෙනි කොටස පහත එක් ගැටලුවට A සිට D දක්වා ලේබල් දීලා තියෙනවා. එතකොට ඒවට ගැලපෙන උත්තරේ මෙතනින් ලියන්න තියෙන්නේ. පිළිගත් ආයතනයකින් එවා ඇතිසේ හැඟී යන පරිදි පුද්ගලයෙකුට විද්‍යුත් ලිපියක් ලැබීම හා එමගින් පුද්ගලයාගේ මාර්ගගත බැංකු පහසුකමකට අදාළ ණයපත් ක්‍රෙඩිට් කාඩ් අංකය
පරිශීලක නාමය හා මුරපදය වැනි පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටීම. මොකක්ද උතන කරන්න පුළුවන් හොඳම දේ? පිළිගත් ආයතනයකින් එවලා තියෙන විදිහට පුද්ගලයෙකුට විද්‍යුත් ලිපයක් ලැබීම හා එමගින් පුද්ගලයාගේ මාර්ගගත බැංකු පහසුකමට අදාළ ණයපත් අංකය පරිශීලක නාමය හා මුරපදය වැනි පුද්ගලික තොරතුරු ඉල්ලා සිටීම. මේකට මේ මොකද්ද කියන්න පුළුවන් උත්තරේ මෙතන තියෙන්නේ. තතු බෑම ෆිෂිං. හරිද? ඒ කියන්නේ දැන් පිළිගත් ආයතනයක් විදිහට ඒවා ඇති පරිදි කියලා. ඔය ෆිෂිං කියන එක ගත්තොත් ඔය මොකද්ද ඔය කියන්නේ උතන? දැන් සාමාන්‍යයෙන් මෙතන FISHING කියලා කියන්නේ ඒ ෆිෂිං කියන්නේ මාළු බෑම. දැන් මෙතනත් ඒ තේරුමම තමයි අරන් තින්නේ. හැබැයි ඉතින් අර පොඩි වෙනසක් කරලා තිනවා PH වේදාගෙන තිනවා. ඒ හේතුව වෙයි. ඒකට හේතුව දැන් සාමාන්‍යයෙන් උතන කියන්නේ දැන් මාළුවෙක් අල්ලන්න අර බිලි කොක්කක් දානවනේ ඇමක් පාවිච්චි කරලා. එතකොට අර මාළුවෙක් ඒකට ලං වෙන්නේ මොකද? ඒ ඇම දිහා බැලුවම එයා හිතනවා මේක කෑමක් කියලා නේද? අන්තිමේදී එයා දන්නේම නැතුව කොක්කේ ඇමින්නනවා. ඔය වගේ තමයි පිළිගත් ආයතනයකින් එවලා තියනවා වගේ ඊමේල් එකක් එවනකොට ඒක තමයි ඇම වෙන්නේ. ඒ ඇමට අහු වුණාම මොකද වෙන්නේ? අර වගේ අපි දන්නේ නැතුව ලස්සනට අපේ තියෙන සියලු තොරතුරු ටික ලබා දෙනවා. ඉතින් ඒකත් එක්තරා ආකාරයක මාළු බෑමක් වගේ තමයි. ඒ නිසා ඒ ෆිෂිං කියන එක හරියට තේරුම් ගන්න අන්න ඒක තේරුම් මේ ඒ මං කිව්ව උදාහරණේ පොඩ්ඩක් අවබෝධ කරගන්න. හරි? අපි දන්න කියන කෙනෙක්ගෙන් එනවා වගේ තමයි ඒක සිද්ධ වෙන්නේ. හරි? B වෙන කෙනෙකුගේ නිර්මාණයක් තමන්ගේ එකක් විදිහට පළ කරනවා. ඒක මොකද්ද අපි ඒකට කියන්නේ? අපි ඒකට කියනවා ලිඛිත දැස් සොරකම. එහෙම නැත්නම් ප්ලේජරිසම් කියලා අපි කියනවා. ප්ලේජරිසම්. හරිද? C යම් අයෙකු විසින් පරිගණක ජාලයකට අනවසරයෙන් ඇතුළු වෙලා නම ලිපිනේ වගේ පරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නවා. ඒවට අපි මොකද්ද කියන්නේ? හැකින්. හරිද? හැකින්. D පුද්ගලයෙකු බලපත්‍ර සහිත මුදුකාංගයක අනවසර පිටපත් මුල් මුදලින් 5% මුදලකට විකුණනවා. මොකද්ද ඒක අපිට කියන්නේ? චෞරතාවය. නැත්නම් forgery. හරි? ලයිසන්ස් software එකක අනවශ්‍ය මුදල් පිටපත් කොපි කරගෙන ඒ කියන්නේ අනවසර පිටපත් කොපි කරලා හරිද? එයා 5% මුදලක් විකුණලා ගන්නවා. එදස් 17 නව නිර්දේශයේ යටතේ ප්‍රශ්න පත්‍රයේ අවසාන MCQ තුන තමයි මේ තියෙන 38 39 40 අපි බැලුවොත් මේ වගන්ති සලකා බලන්න ABC වලින් නිර්බාධක ජයව සැපයීම මෘදුකාංග ගිනිපවුර පරිගණකයක ප්‍රවේශ වීම සඳහා පරිශීලක නාම මුරපද භාවිතය මේ ඔක්කොම හොයාගෙන බැලුවොත් තාර්කික ආරක්ෂාව සඳහා මොනවද නිදසුන් වෙන්නේ? තාර්කික ආරක්ෂාව කියලා උතන කියන්නේ අපි software භාවිතය කරලා අපේ පරිගණක පද්ධතිය ආරක්ෂා කරන්න යොදා ගන්න උපාංග තමයි අවස්ථා තමයි ඒ හඳුන්වන්නේ. දැන් physical security කියලා කියන්නේ එහෙම නැත්නම් භෞතික ආරක්ෂාව කියලා කියන්නේ අපි යම්කිසි devices යොදාගෙන අපේ උපකරණ වලට ආරක්ෂාව යොදා ගන්න එක. එතකොට මේ නිර්බාධක ජව සැපයීම කියලා කියන්නේ UPS එකක් පාවිච්චි කරන්නේ අපි ඇත්ත වශයෙන්ම මොකද්ද? ඒක physical device එකක්. ඒක physical ආරක්ෂාවට තමයි අපි යොදාගන්නේ. හරිද? මෙතනදී මෘදුකාංග ගිනිපවුරයි අර username password යොදා ගැනීමයි තාර්කික ආරක්ෂාවට අදාළ වෙනවා. ඒ නිසා B හා C පමණයි අපිට මේකට නිවැරදි උත්තර හැටියට බාර ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට 39 පහත සඳහන් කවරක් අන්තර්ජාල භාවිතයේ නිරුප්‍රදිත භාවිතයේ සඳහා උදාහරණ වන්නේද කියලා ගන්නවා. එහෙන් බැලුවම මොකද්ද ඔකට කියන්නේ? අන්තර්ජාල භාවිතයේ නිරුපද්‍රිත භාවිතය වලට උදාහරණ වෙනකොට ඒ දුරකථන අංක හා ලිපිනය වැනි පෞද්ගලික තොරතුරු සමාජ ජාලවලදී සංගවා තබා ගැනීම කියලා කියනවා. දුරකථන අංක හා ලිපිනය වැනි පුද්ගලික තොරතුරු සමාජ ජාලවලදී සංගවා තබා ගැනීම. ඔව්. ඒවා ඒකට අයිති වෙනවා. නොදන්න පුද්ගලයෙක්ගෙන් ලැබෙන විද්‍යුත් තැපැල් ලිපිවල ඇති සන්දාන මත ක්ලික් කිරීම. ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. අපි දන්නේ නැහැනේ. ඒවා ඇත්ත වශයෙන්ම දැන් ඊමේල් වලින් විතරක් නෙමෙයි දැන් සෝෂල් මීඩියා වලින් මැසේජස් පවා එනවා. හරි? දැන් සමහර මැසේජස් එනවා මේක ක්ලික් කරොත් අර එක එක ඔෆර්ස් අපිට හම්බ වෙනවා අරෝමේව කියලා ඒක එනවා. ඉතින් අපි දන්නෙත් නැතුව ඒක ක්ලික් කරන ඊට පස්සේ ඒක නොදැනුවත්වම අපේ ඩිවයිස් එකේ තියෙන සියලුම කන්ටැක්ට්ස් හැක් කරගෙන ඒකට ස්ප්‍රෙඩ් කරනවා.
හරි වර්ම් එකක් වගේ යන්න පටන් ගන්නවා. එතකොට ඒක හොඳ දෙයක් නෙමෙයි. C සමාජ ජාලවලදී නාන් දුන්න ණය සමග sannivedanaya කිරීම. ඒකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා මෙතන නිරුපද්‍රිත භාවිතයට උදාහරණ මොනවද කියලා යහන්නේ. එහෙනම් ඒ පමණයි ගන්න තියෙන්නේ. 40 පහත සඳහන් වගන්ති සලකා බලන්න. ඒ ඊ අපද්‍රව්‍ය එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික වේස්ට් අපරීක්ෂාකාරී ලෙස පරිසරයට බැහැර කිරීම. B භාවිතයට ගත නොහැකි සංයුක්ත ප්‍රතිදීප්ත පහන් CFL සහ අනිකුත් ඉලෙක්ට්‍රොනික උපකරණ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වෙත බාර දීම. C භාවිතා කළ හැකි මට්ටමේ පවතින ඉලෙක්ට්‍රොනික උපකරණ ඉවත නොදමා වෙනත් අයට විකිණීම හෝ පරිත්‍යාග කිරීම. මොකද්ද ඔකෙන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීමට නිදසුන් වෙන්නේ? මෙතනදී B හා C පමණයි. මොකද පළවෙනි එකේ කියන්නේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අපරීක්ෂාකාරී ලෙස පරිසරයට බැහැර කරනවා කියලා. ඒක වැරදි. B හා C පමණයි හරි උත්තර වලට ගන්න තියෙන්නේ. එතකොට මේ අලුත් සිලබස් එකේ රචනා දෙවෙනි ප්‍රශ්නය අරගෙන බැලුවොත් ඒකේ පළවෙනි කොටස. තොරතුරු හා sannivedana තාක්ෂණ ශාස්ත්‍රයට අදාළ ආරක්ෂාව පිළිබඳව කාරණා පහත දීලා තියෙන 1 සිට 4 වගන්ති දක්වා බැලුවොත් මෙතන ඒවට ගැළපෙන ලයිස්තුව ලියන්න තමයි එන්නේ. හැමදාම මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. හරි. අපි බැලුවොත් ඉස්සලා මේ පළවෙනි කොටසේ අනෙකුත් පරිගණක සඳහා පැතිරවීමට අනිෂ්ට මෘදුකාංගයක් ඒ විසින්ම ප්‍රචලිත කිරීම. හරිද? රෙප්ලිකේට් වෙනවා කියලා කියනවා. මොකක්ද ඕකට ඔයාලට දෙන්න තියෙන හොඳම උත්තරේ? සාමාන්‍යයෙන් අනෙකුත් පරිගණක වලට පැතිරවීමට අනිෂ්ට මෘදුකාංගයක් ඒක විසින්ම රීප්ලේස් කරන්න පටන් ගන්නවා. මම අර කලිනුත් ඔයාලට කිව්වා සමහර ලින්ක්ස් අර අපිට සෝෂල් මීඩියා වලින් ආවම අපි දන්නේ නැතුව ඒක ටච් කරාම අපේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න අනිත් අයටත් මේ මැසේජ් එක යවන්න පටන් ගන්නවා. එතකොට මම එතනදී වචනයක් කිව්වා වර්ම් කියලා. පණුව ගහනවා කියලා කියන්නේ ඒකනේ. පණුව කියන්නේ තමා විසින්ම පැතිරෙන කාණ්ඩයක්. නේද? සත්ත්ව జాතියක් නේද? ආන් ඒ වගේ තමයි මෙතනත්. ඒ නිසා පරිගණක වර්ම් කියන එක තමයි මෙන්න මේ ගණයට ඇත්තටම අයිති වෙන්නේ. හරි? 2 විද්‍යුත් තැපැල් මෘදුකාංගයක ලැබෙන ලිපි රැඳෙන ස්ථානයේ ඉන්බොක්ස් වෙත විශේෂ ඉල්ලීමක් නොමැතිව විද්‍යුත් ලිපි තැපැල් ලිපි ලැබෙනවා. ඒ කියන්නේ මොකද? ඒ කියන්නේ අපිට අදාළ නැහැ. අපි ඒ කන්ටැක්ට් ලිස්ට් එකේ තේ අය නැහැ. අපි ඉල්ලන්නේත් නැතුවම අපිට මේල් සෙවන්න පටන් ගන්නවා. හරිද? එහෙම බැලුවාම අපි ඒව හඳුන්වනවා මොනවා හැටියටද? ආයාචිත තැපැල් එහෙම නැත්නම් ස්පෑම්ස් හැටියට හඳුන්වනවා. අංක 3 විශ්වාසනීය sannivedanaya බව මවාපාමින් යම් අයෙකුගේ බැංකු ගිණුමක පරිශීලක නාමය සහ මුරපදේ ලබා ගැනීමට තත් කරනවා. මොකද්ද ඔකට කියන්නේ? මම දැන් කලිනුත් ඔයාලට පැහැදිලි කරා. අර බිලී කොක්කක ඇමක් දාලා විශ්වාසනීය sannivedanaya බව මවාපෑමක් කරලා එවනවා. හරිද? ඇම කෑවොත් ඉවරයි. එහෙනම් මොකද්ද ඔය මං කිව්වේ? ෆිෂින්. හරිද? ෆිෂින්. මෙතන F නෙමෙයි තියෙන්නේ PH. හරිද? තතු බෑම. ඒකෙන් මතක තියාගන්න ඒක. 4 වෙබ් පිටුවකදී අනවශ්‍ය ප්‍රවර්ධක අරමුණු ඇති ඉපිලී එන පොප්අප්ස් නිවේදන විදහා පෙන්වීම. ඒව මොනවද? අනවශ්‍ය ප්‍රවර්ධක අරමුණු පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට අපි ඇඩ්වර්ටයිස්මන්ට්ස් යොදා ගන්න අවස්ථාවල් තියෙනවා. එවැනි අවස්ථාවල් අපි හඳුන්වනවා ඇඩ්වෙයා කියලා. ඒ කියන්නේ අනවශ්‍ය ප්‍රචාරක දැන්වීම. 4 මැද්දෙන් එන පොප්අප් මැසේජස් විදිහට එක එක මේ මොනවද? වෙළඳ දැන්වීම් ඒගොල්ලොන්ගේ ප්‍රවර්ධනය සඳහා. දෙවැනි කොටස රූපයේ දක්වා තියෙන මේ පුද්ගලයෙක් පරිගණකේ පාවිච්චි කරන ආකාරය ඔයාලට පේනවා මේ ඉරියව් සම්බන්ධයෙන්. මේකට මෙහෙම දිගටම ඉන්න ගියොත් එයාට මුහුණ දෙන්න වෙන සෞඛ්‍ය ගැටලු මොනවද කියලා යහන්නේ දෙකක් ලියන්න කියලා යහන්නේ. අපි බැලුවොත් පළවෙනියට පේශි සහ අස්ථි සහ ලක්ෂණ මස්කියුලර් ස්කෙලිටන් සින්ඩ්‍රෝම් එක. ඔයාලට පේනවා ඇති ටිකක් එයා කුදු ගැහිලා ඉන්නවා නේද? එතකොට අර මසල්ස් වල මේ වේදනාවල් එන්න පටන් ගන්නවා. ඊළඟට තව බැලුවොත් කොන් දෙකක් කොම එන්න පුළුවන්. බෑක් පේන් එක ඉන්න ඊට තියෙනවා. එහෙම නේද? ඊට අමතරව ඉස්සරහට එන්න පුළුවන්. ටිකක් එයා ස්ක්‍රීන් එක ළඟටම වෙලා බලාගෙන ඉන්නවා නේද? ඊළඟට අර කිව්වා වගේ ඒක නිසාම කම්පියුටර් විෂන් සින්ඩ්‍රෝම් පරිගණක දෘෂ්ටි සහ ලක්ෂණ ඇති වෙන්න ඊට කඩ තියෙනවා. ආයි කාපල දෝනා සහ ලක්ෂණ කාපල් ටනල් සින්ඩ්‍රෝම් එකත් ඇති වෙන්න ඊට කඩ තියෙනවා. ආපහු බැලුවොත් පුනරාවර්තිත ආතති පීඩා. ඒ කියන්නේ repetitive stress injury එකකුත් එන්න ඊට කඩ තියෙනවා. හරි? එහෙන් බැලුවාම එකම කාර්යය ගොඩාක් වෙලා එන්න ගියාම නිතර වගේ ඒ ප්‍රශ්න ඇති වෙන්නේ ඉඩ කඩ තියෙනවා.
තුන්වෙනි කොටස 1 සිට 3 ලේබල් වලින් දක්වා ඇති පහත සඳහන් සංසිඳි සලකා බලන්න. අර විදිහට ලේබල් තුනක් දීලා තිනවා. ඒකට ගැළපෙන උත්තරේ ලියන්නයි තියෙන්නේ. එක අන්තර්ජාලයෙන් බා ගන්නා ලද බලපත්‍ර සහිත මෘදුකාංගයක් යම්කිසි පුද්ගලයෙක් පිටපත් කරලා අනිත් අයට විකුණන්න පාවිච්චි කරලා තියෙනවා. මොකක්ද ඕකට කියන්න පුළුවන්කම තියෙන්නේ? හරි. දැන් මේක චෞරත්වය කියලාත් අපි හඳුන්වනවා. අපි මේකට කලින් වචනයක් අපිට ආවා අර මේ ෆෝජරි කියලා තව වචනයක් අපිට කලින් අවුරුද්ද ප්‍රශ්නයක තිබුණා. ඒකටම අපිට තව විදිහක් කියන්න පුළුවන් චෞරත්වය කියලා. හරිද? දෙක සොරකම් කරන ලද පරිශීලක නාමයක් සහ මුරපදයක් භාවිතයෙන් අන් අයෙකුගේ සමාජ ජාල ගිණුමකට ඇතුල් වෙනවා. ඒක මොකද්ද අපි හඳුන්වන්නේ? මෙතන තියෙන උත්තර වලින් ඔයාලට දෙන්න පුළුවන් ඒ දේ මොකද්ද? සයිබර් ක්‍රයිම් එකක් විදිහට අපිට ඒක හඳුන්වන්නත් පුළුවන්. මේ දීලා තියෙන උත්තර දිහා බලන්න. ඒවයි අපි ලියන්න ඕනේ. නැතු අපිට හිතන එක නෙමෙයි. 3. එක රටක වෙසෙන ගොවි මහතෙකු වෙබ් අඩවි වල ඇති කෘෂිකාර්මික තොරතුරු භාවිතා කරන අතර වෙනත් රටක වෙසෙන ගොවි මහතෙකුට පරිගණක දැනුම හා අන්තර්ජාල ප්‍රවේශය නොමැති වීම නිසා එවැනි තොරතුරු භාවිතා කරන්න බෑ. එතකොට උතන මොකද්ද තියෙන්නේ? ඇමරිකාව වගේ රටක ඉන්න ගොවි මහත්තයෙක් අන්තර්ජාලය පාවිච්චි කරලා එයාගේ තිරිඟු පිටි වගාවල් වලට ඔක්කොම තිරිඟු වගාවන් වලට කරන්න ඕන ඔක්කොම දේවල් ටික එයා හොයා ගන්නවා. ලංකාවේ ඈත පළාතක ඉන්න ගොවි මහත්තයෙකුට ඔය වගේ දෙයක් දැන්නේ මේ තේරුමක් නැහැ. අන්තර්ජාලය කියලා ඔය හොයාගන්න දන්නේ නැහැ. ඔතන අපි මොකද්ද ඔකට හරියටම කියන්න තියෙන වචනේ? අපි ඒකට කියනවා අංකිත බෙදීම නැත්නම් ඩිජිටල් ඩිවයිඩ්. ඒ කියන්නේ පරිගණක සාක්ෂරතාවයේ පිළිබඳව ඒ දැනුම පිළිබඳව ඇති නැති පරතරය අපි හඳුනනවා අංකිත බෙදුම ඩිජිටල් ඩිවයිඩ්. 31 වෙනි ප්‍රශ්නය 2016 මේ පරිගණක මේ වගන්ති දිහා බැලුවොත් දුරකථනය මගින් සම්බන්ධ වී ශිෂ්‍යයෙක් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්නවා. B ස්වයංකරණ පද්ධතියක් ආර්ද්‍රතාවයේ උෂ්ණත්වය පදනම් කරගෙන හරිතාගාරයක ඇති පැලෑටි වල ජලය මුදා හරිනවා. C ගුරුවරයෙක් ලංකාවේ විකුණන්න නැති පොතක් ඔන්ලයින් පොතකින් මිලදී ගන්නවා. එතකොට ICT විධිමත් ආකාරයෙන් භාවිතා වෙන අවස්ථා මොනවද වෙන්නේ මෙතනදී? B හා C පමණයි. මොකද දුරකථනය මගින් ශිෂ්‍යයෙක් සම්බන්ධ වෙලා වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ලබා ගැනීමේදී මෙතන දුරකථනයක් කියලානේ කියන්නේ. ඔන්න අන්තර්ජාලය මාර්ගයෙන් ඒක ලබා ගත්තා කියලා සඳහන් වෙලා තිබුණා නම් ওই ප්‍රශ්නෙට අපිට ABC සියල්ලම හරි කියලා කියන්න තිබුණා. නමුත් මෙතනදී එහෙම සඳහනක් වෙන්නේ නැහැ. තාක්ෂණයක් භාවිත වෙන්නේ සාමාන්‍ය දුරකථන ඇමතුමකින් ඒක ගන්නෙ. ඒ නිසා B හා C පමණයි ICT විධිමත් ලෙස භාවිත වෙන අවස්ථාවක් ඇරෙන්න හඳුන්වන්නේ. 32 මෙතන මොකද්ද කියන්න තියෙන්නේ? භාවිතා කළ නොහැකි ජංගම දුරකථන. හරිද? CRT මොනිටර් වැනි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඉවතලන ආහාර වැනි ගෘහස්ත කසල සමග බැහැර කිරීම සුදුසුය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හරිද? ඉවතලන ආහාර වගේ ගෘහස්ත කසල සමග බැහැර කිරීම සුදුසුයි කියලා කියනවා. මොකද්ද ඔයගොල්ලෝ ඒකට හිතන දේ? ඒක හොඳ දෙයක්ද? නෑ ඒක වැරදි. B මේස පරිගණකයක තියෙන නැත්නම් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක තියෙන තනි පරිශීලක බලපත්‍රය සහිත මෘදුකාංගයක් විවිධ පරිශීලකයන් විසින් භාවිතා කිරීම නීති විරෝධී නොවේ. මොකක්ද ඒකට කියන්න තියෙන්නේ? ඒක හරියද? නීති විරෝධී නොවේ. බලන්න හොඳට මෙතන නීති විරෝධී නොවේ කියලා කිව්වොත් මොකක්ද ඒකට දෙන්න තියෙන උත්තරේ? ඔයාලගේ ඩෙස්ක්ටොප් පරිගණකයක දීලා තියෙන සිංගල් යූසර් ලයිසන් එකක් තියෙන software එකක් විවිධ අය සමග භාවිතා කිරීම. හරිද? නීති විරෝධී නොවේ කියලා කියනවා. මෙතනදී ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. C පරිගණක ජාලයක් සඳහා ගිනි පවුරක් ස්ථාපනය කර ඇති විට පරිශීලකයන් තමන්ගේ රහස තොරතුරු අඩංගු ගොනු මුරපද මගින් ආරක්ෂා කර ගැනීම අවශ්‍ය නොවේ. ඒ කියන්නේ ෆයර්වෝල් එකක් පාවිච්චි කරලා තියෙනකොට හරිද? පරිශීලකයන් තමන්ගේ රහස තොරතුරු ගොනු මුරපදයක් මගින් ආරක්ෂා කර ගැනීම අවශ්‍ය නොවේ කියලා කියනකොට ඒක මොකද වෙන්නේ? කොහොම කළත්
අනිවාර්යයෙන්ම ගුණ මුරපද භාවිතා කිරීම කළ යුතුයි. තේරුණාද? ඒක නැතුව කරලා වැඩක් නැහැ. ඒ නිසා මෙතනදී ඇත්ත වශයෙන්ම B පමණයි හරි එකකට තියෙන්නේ. හරිද? මෙතන පොඩ්ඩක් මෙහෙම දෙයක් තියෙනවා. දැන් තනි පරිශීලක බලපත්‍රයක් තියෙන්නේ මොකේද? ඩෙස්ක්ටොප් පරිගණකයක තියෙන්නේ. අපි මෙහෙම ගත්තොත් දැන් ඔයාලගේ ඩෙස්ක්ටොප් පරිගණකයේ විවිධ accounts හදලා තියෙනවා නම් user accounts. හරි? විවිධ user accounts හදලා තියෙනවා. මේ තියෙන්නේ multiple usersලා මෙතන ඉන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඔයාලා එකම ගෙදර අම්මයි තාත්තයි ඔයයි මේ පරිගණකය භාවිතා වෙනවා. එතකොට දැන් ඕකේ හිතමුකෝ අපි මේ වෛරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරලා තියෙනවා කියලා. වෛරස් ගාඩ් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ මොකද්ද? ඒ පරිගණකයේ ආරක්ෂාවට. එතකොට ඒක සිංගල් යූසර් එකක් විදිහට තියෙන්නේ. හරිද? එක පරිගණකයක තමයි මේක ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ. එක පරිගණකයේ යූසර් accounts ගොඩක් යොදාගෙන තියෙනවා. ඇඩ්මිනිස්ට්‍රේෂන් account එක වෙනම තියෙනවා. හරිද? දැන් ඔයාට සමහර වෙලාවට ළමයෙකුට නම් අපිට පොඩ්ඩක් සීමා කරලා guest account එකක් හදලා දීලා ඒකේ තියෙන්න පුළුවන්. නමුත් එයා ඒකට log වුණත් අර virus guard එක ඒකේ පාවිච්චි වෙනවා. හරි? ඉතින් ඒක නිසා මේ එක පරිගණකයක user accounts ගොඩක් යොදාගත්තයි කියලා ඒක වරදක් වෙන්නේ නැහැ. හරි? ඒක සම්මස්ත පරිගණකයට සම්බන්ධ වෙලා ඉන්න ඕනෑම user account එකකින් එන කෙනෙකුට මේ virus guard එකෙන් ඒ ආරක්ෂාව ලබා දීම කරලා දෙනවා. හරි? එතන මේ එක පරිගණකයක් ඇතුලේ සමහර virus guard මම උදාහරණයකට ගත්තේ virus guard සමහර ඒවා එනවා 3 user ඒවා. ඒ කියන්නේ එකිනෙකට වෙනස් desktop පරිගණක තුනකට මේක install කරගන්න පුළුවන්. desktop හරි laptop හරි එකිනෙකට වෙනස් පරිගණක තුනකට ඒක install කරගන්න අවස්ථාව තියෙනකොට හරිද? මේ අපිට එතනදී license තුනක් එනවා. මේ serial key තුනක් එනවා. දැන් මෙතන අදහස් කරන්නේ මම උදාහරණයකට ගත්තේ මේ virus guard එකක් සම්බන්ධව මත antivirus software එකක් ගැන මම එතන අදහස් කරේ. එතකොට මේ මේස පරිගණකයක තියෙන තනි පරිශීලක බලපත්‍රය යොදාගෙන අපි virus guard එක install කරගත්තා, activate කරගත්තා. administration account එක කොහොමද තියෙනවා? ළමෙක් හරි කවුරු හරි ඒකේ log වෙනවා නම් එයාට පොඩ්ඩක් සීමා කරපු restricted account එකක් ලබා දීලා තියෙනවා. හරි? ඒකයි එතන මේ කියන්නේ. ඒ වගේ එකක් යොදාගත්තට වරදක් වෙන්නේ නැහැ. ඒ නිසා B පමණයි මෙතන හරි උත්තරයක් විදිහට තියෙන සත්‍යයකට. 30 ඊට පස්සේ අපි ගත්තොත් මෙතන මේ රචනා ප්‍රශ්නේ අර වගේම ලේබල් කරලා තියෙනවා. මෙතන ගැළපෙන එක මොකක්ද කියලා ලියන්න තියෙන්නේ. A සිට D දක්වා අව්‍යාජ බවක් පෙන්눔 කරන අතර පරිශීලක නොදැනුවත්වම පද්ධතියට ඇතුළු වෙලා දත්ත හොරකම් කරන එක සිද්ධ කරනවා. මොකද්ද උතන වෙන්නේ? ස්පයිවෙයා. හරිද? ස්පයිවෙයා විදිහට තමයි එතන වෙන්නේ. හරි? අව්‍යාජ බව පෙන්눔 කරලා පරිශීලක නොදැනුවත්වයි එන්නේ. හරි? ඔත්තු බලාගෙන යන්න තමයි ඒගොල්ලෝ එන්නේ. B විද්‍යුත් තැපෑල මගින් ගිණුම් වලට හෝ ඉලෙක්ට්‍රොනික ගිණුම් වල තොරතුරු එක්රැස් කර පරිශීලක රවටා මුදල් දැන්පතු සොරකම් කරයි. ඒක ෆිෂින්. හරි? දැන් මෙතන බලන්න දැන් මේ දෙක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. පළවෙනි එකේ කියන්නේ අව්‍යාජ බව පෙන්눔 කරලා එයාලා එන්නේ. අව්‍යාජ බව පෙන්눔 කරලා එනකොට මොකද සිද්ධ වෙන්නේ බලන්න. අව්‍යාජ බව පෙන්눔 කරලා එනකොට සාමාන්‍යයෙන් එතනදී පරිශීලකයාට යූසර්ට නොදැනුවත්ව එයා එන්නේ. ඔත්තුකරුවෝ එන්නේ එහෙමනේ. දැන් ෆිෂින් කියන්නේ මොකද්ද? කෙලින්ම පරිශීලකව හම්බ වෙලාමයි ඉන්නේ. හැබැයි පරිශීලක රවට්ටගෙන යන්නේ වැඩේට ෆිෂින්. තේරුණා නේද? එහෙම බැලුවොත් ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා. C වෙළඳ දැන්වීමකට අදාළ හෝ නොදන්නා අයෙකුගෙන් ලැබෙන හෝ අනවසර විද්‍යුත් තැපෑලක්. හරිද? විද්‍යුත් තැපෑල් ලිපින ලබාගෙන නීති විරෝධී කටයුතු වලට යොදා ගන්නවා. මොකද්ද ඔකට කියන්නේ? අපි ඒකට කියනවා ස්පෑම් කියලා. ආයාචිත තැපෑල්. හරිද? D විද්‍යුත් තැපැල් ඇමුණුම් ව්‍යාජ වෙබ් අඩවි සහ ෂණික පණිවිඩ මගින් තනිවම ක්‍රියාත්මක වීමේ හා පැතිරීමේ හැකියාවක් තියෙනවා කියලා කියනවා. ඒක මොකද්ද? පරිගණක worms. හරි? තනිවම ක්‍රියාත්මක වෙලා තනිවම පැතිරෙනවා කියලා ඒ කියන්නේ. එහෙමනම් ඒක worm එකක් විදිහට අපි හඳුන්වනවා. ඊළඟට ඕකේ දෙවෙනි කොටස බැලුවොත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සම්බන්ධයෙන්
ආරක්ෂාකාරී ලෙස බැහැර කිරීමේ ක්‍රම දෙකක් අපෙන් අහනවා. මොකක්ද ඒකට කියන්නේ? ආරක්ෂාකාරී විදිහට බැහැර කිරීමේ ක්‍රම දෙකක් හැටියට නැවත ප්‍රයෝජනයට ගන්න එක ප්‍රතිචක්‍රීකරණය ඒ දෙකම අපට ගන්න පුළුවන්. හරිද? B තොරතුරු හා සංනිවේද තාක්ෂණයට අදාළ පරිගණක දෘෂ්ටි සහ ලක්ෂණ එහෙම නැත්නම් කම්පියුටර් විෂන් සින්ඩ්‍රෝම් එක, කාපල් ටනල් සින්ඩ්‍රෝම් එක සහ පුනරාවර්තී ආතති පීඩාව මේ වගේ අහිතකර බලපෑම් අවම කර ගන්න පරිශීලකයෙක් අනුගමනය කර යුතු නිර්දේශිත නිවැරදි ඉරියව් වලින් ඕනම තුනක් ක්‍රියා දක්වන. අර වගේ ගැටලු වෙන එක නවත්ත ගන්න මොනවද කරන්න පුළුවන්? නිවැරදි ඇස් මට්ටම correct eye level එක තියාගත්ත හැකි. ඊට අමතරව මැණික් කටෝ යතුරු පූර්ව සමග කෙලින්ම තියාගන්න පුළුවන්. උරහිස කොන්ද හිස ඍජුව තබා ගැනීමත් කරන්න පුළුවන්. පොඩ්ඩක් මේ C කියන කොටස බලන්න. මෙතන කියනවා එක්තරා සමාගමක තොරතුරු තාක්ෂණ කළමනාකරු. හරිද? අඩු ආදායම් ඇති පවුල් වලට අධ්‍යාපනයේ සෞඛ්‍ය පහසුකම් ලබා සඳහා උදව් කරනු ලබන ස්වේච්ඡා සංවිධානයක ක්‍රියාකාරී සමාජිකයෙක් වෙනවලු. ඔහු තමාගේ සමාගමේ ගනුදෙනුකරුවන් වෙන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ගේ විද්‍යුත් තැපැල් ලිපින සමාගමේ බලධාරීන්ගේ අනුදැනුමකින් තොරව ස්වේච්ඡා සංවිධානයට අරමුදල් රැස් කර ගැනීමට ආධාර ලබා ගැනීම සඳහා ලබා දෙනවලු. එතකොට මේ IT මැනේජර්ගේ මේක සදාචාරාත්මක නොවන්නේ ඇයි? ඒ කියන්නේ අඩු ආදායම් ඇති පවුල් වලට සෞඛ්‍ය පහසුකම් අධ්‍යාපනය ලබා දෙන මොකද්ද මේ වොලන්ටියර් සර්විස් එකක හරි ඕගනයිසේෂන් එකක එයා ඉන්නවලු. හරිද? එයා තැනක IT මැනේජර් කෙනෙක්. එතකොට එයා තමන් වැඩ කරන කම්පැනි එකේ ගනුදෙනුකරුවන් හැටියට ඉන්න ඉහළ පෙළේ බිස්නස් කාර්යයන්ගේ ඊමේල් තමන්ගේ බොස්ලට නොදැනුවත්ව අර තමන්ගේ අර වොලන්ටියර් ඕගනයිසේෂන් එකට අරමුදල් එකතු කරන්න ෆන්ඩ්ස් එකතු කරගන්න ඒක පාවිච්චි කරලා තියෙනවා. ඒක ලබා දීලා තියෙනවා. එතකොට ඕක සදාචාරාත්මක වෙන්නේ නැහැනේ නේද? ඇයි එහෙම වෙන්නේ? මොකද ප්‍රධාන වශයෙන්ම තුන්වන පාර්ශ්වයක් සඳහා රහස්‍ය දත සැපයීමක්. දැන් ඇතැම් වෙලාවට අපේ ඔය සාමාන්‍ය විභාග කිට්ටු වෙනකොට දැන් සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ විභාග කිට්ටු වෙනකොටත් ගොඩක් වෙලාවට ඔය මේ ටියුෂන් පන්ති සම්බන්ධයෙන් තමන්ට ළමයින් සම්බන්ධ කරගන්න ගොඩක් වෙලාවට ඒව නැත්නම් ඇතැම් ඔය වෘත්තීය පුහුණු ආයතන මේ උත්සාහ කරනවා අනවසරෙන් ඔය වගේ පාසල ළමයින්ගේ ඉන්න තොරතුරු ලිපින අරමව හොයාගන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඒ පාසලේ විදුහල්පතිතුමිය දැනුවත් කරලා ගෞරවාන්විත විදිහට වැදගත් විදිහට ඒක කරාට විදුහල්පතිතුමා හෝ විදුහල්පතිතුමිය දැනුවත් කරාට ඒක වරදක් වන්නේ නැහැ. හරි? එතකොට එවැනි අවස්ථාවකදී ඒ තොරතුරු පාසල විසින් ලබා දුන්නා නම් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හරි? නමුත් අනවසර ආකාරයෙන් ওই විදිහට ලබා ගත්තොත් ඒක වරදක් වෙනවා. මොකද තුන්වන පාර්ශවයක් සඳහා රහස්‍ය දත සැපීමක් සිද්ධ වෙන හින්දා. D එක්තරා කාර්යාලයක පරිගණක දෘඩාංග ගින්නක් හින්දා මුළු මුනින්ම විනාශ වන අතර එහි ප්‍රතිඵලයක් ඇටියට ආචේන උපක්‍රමවල තිබූ ඇතැම් වැදගත් දත සදහටම අහිමි වෙලා තියෙනවා. මෙලෙස ඒ දත්ත අහිමි වීම මගහරවා ගැනීමට ගත හැකිව තිබූ ආරක්ෂාකාරී පියවර කිහිපයක් සඳහන් කරන කියන කෙටියෙන් මොකද්ද? ඇත්ත වශයෙන්ම බෑකප්ස් ලබාගෙන තබා ගැනීම නිතරම වෙන්න ඕන දෙයක්. හරිද? සාමාන්‍ය පරිගණක භාවිතකදී පළවෙනිම නීතිය තමයි බෑකප් යොදා ගන්න කියන එක. අනිත් එක තමයි වෙනත් භූගෝලීය ස්ථානයක බෑකප්ස් තියාගෙන ඉන්න ඕනේ. වෙනත් ඩිවයිස් එකක වෙනත් ස්ථානයක. මොකද ගින්නක් ඇතිවීම නිසා දැන් බෑකප්ස් එතනම තිබුණොත් එහෙම බෑකප් එකත් විනාශ වෙනවා නේද? ඒ නිසා වෙනත් ආරක්ෂිත ස්ථානයක ඒවා තියන්න තියෙනවා. 2015 බලන්න 32 වෙනි ප්‍රශ්නේ MCQ පරිගණක පද්ධතියකට වෛරස් ආසාදනයක් නිසා ඇතිවිය හැකි අනිසි ප්‍රතිඵලයක් වීමට නොහැක්කේ පහත කවරක්ද? වෛරස් නිසා ඇතිවෙන්න බැරි ප්‍රතිඵලයක් උතන අහන්නේ. පරිගණකයේ ඇති දත්ත හා තොරතුරු දූෂණය වීම, පරිගණක දෘඩාංගවලට හානි වීම, පරිගණකයේ ඇති දත්ත සහ තොරතුරු වෙනස් වීම, පරිගණකයේ ක්‍රියාකාරීත්වයේ කාර්යක්ෂමතාව අඩු වීම. මෙහෙමයි. වෛරස් ආසාදනයක් නිසා සාමාන්‍යයෙන් මේ ෆිසිකල් ඩැමේජ් එකක් වෙන්න හේතුවක් නැහැ.
ඒක නිසා දෘඩාංග වලට හානි සිදුවීම කියන එක අපිට උතනදී මේකට අදාළ නොවන එකක් විදිහට ගන්න පුළුවන්. දෙවෙනි උත්තරේ තමයි හරි එක. නොවන එක නෙහන්නේ. හරි. least likely කියලා මෙතන අහලා තියෙන්නේ. එහෙනම් වෙන්න බැරි එක. වෛරස් ආසාදනයකින් පරිගණක පද්ධතියක් ආරක්ෂා කරන්න පුළුවන් සුදුසු ක්‍රියාමාර්ග මොනවද කියලා යහන්නේ. ලැබෙන විද්‍යුත් ලිපි ඈඳුම්. එහෙම නැත්නම් ඊමේල් ඇටැච්මන්ට්ස් ගැන අවධානය යොමු කරන්න. වැඩි අවධානයක්. ඊළඟට B බාහිර ආචරණ උපක්‍රම භාවිතයේදී සැලකිලිමත් වීම. C මෘදුකාංගවල ඇති සර්ව පහසුකම මැක්‍රෝ ෆැසිලිටි එක අක්‍රිය කරනවා කියලා කියනවා. මොකක්ද ඔකට දෙන්න තියෙන හොඳම උත්තරේ? එතනදී පරිගණක පද්ධතියක් ආරක්ෂා කරගන්න තියෙන හොඳම විසඳුම් හැටියට මේ තුනම ගන්න පුළුවන්. හරිද? ඔය ඔක්කොම ගන්න පුළුවන්කම තියෙනවා එතනදී. හරිද? ඊළඟට 34 බැලුවොත් පරිගණකයක් මිලදී ගැනීමේදී පහත සඳහන් කවරක් සලකා බැලීම ප්‍රයෝජනවත් වේද? පරිගණකයේ වෙළඳ නාමයේ කීර්තිය, වෙළෙන්දාගේ කීර්ති නාමයේ වගකීම් කාලය. මොකද උතන හිතන්නේ? ඔය ඔක්කොම ගැලපෙනවා. හරිද? මොකද සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙන එකක් බලන්න පුරුදු වෙලාම තියෙනවනේ. නේද? ඒ වෙළඳ නාමයේ කීර්තිය කියන්නේ ඒ කියන්නේ අර බ්‍රෑන්ඩ් රෙපියුටේෂන් එක අපි නිතරම බලනවා. ගත්ත ගාම ලැප්ටොප් එකක් ගන්න ගියාමත් අහනවනේ අරක හොඳයිද මේක හොඳයිද කියලා නේද? අපි විවිධ ඔය නම් තියෙනවනේ. ඒව දිහා බලද්දී අපි කියනවා රයිට් මෙන්න මේ කම්පැනි එකේ හදන එක ගොඩක් හොඳ ඩියුරබිලිටි එක වැඩි. මේක ගත්තොත් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා හොඳ වගකීමක් ඇතුව හදන ඒවා හොඳයි කියන එක අපි ගන්නවා. ඒ නිසා ඒ කීර්ති නාමයත් ඒ හරහාම එන්නේ. ඒ වගේම ඩියුරබිලිටි එක. කියන්නේ වොරන්ටි පීරියඩ් එකත් බලපානවා එතනදී. 2015 රචනා ප්‍රශ්නය බැලුවොත් හතරවෙනි ප්‍රශ්නේ විදිහට ටෙලිමෙඩිසින් යනු වෛද්‍යවරයෙක් දුරකථනයක් මගින් සම්බන්ධ කරගෙන නිවසේ සිට බෙහෙත් ලබා ගැනීම ලෙස ඔබේ මිතුරෙක් ඔබට පැවසූ අවස්ථාව උපකල්පනය කරන්න. මිතුරාගේ ප්‍රකාශය වැරදි වන්නේ ඇයිදයි පහදන්න. ටෙලි වෙදකමෙහි නිවැරදි භාවිතය විදහා දක්වන උදාහරණයක් ලියන්න. ටෙලිමෙඩිසින් කියන්නේ වෛද්‍යවරයෙක් දුරකථනය මගින් සම්බන්ධ කරගෙන නිවසේ සිට බෙහෙත් ලබා ගැනීම කියලා කියනවා. අපි ඩොක්ටර් කෙනෙකුට මොකද්ද over the phone කෝල් කරලා බෙහෙත් ගන්නවලු ගෙදර ඉඳගෙන. ඒක හරියන දෙයක්ද? ඒක වැරදි කියලා දීලා තියෙනවා. ඇයි ඒ කියලා යහන්නේ. ඇත්තටම බැලුවොත් රෝගියාගේ තත්වය ගැන අපිට විශ්වාසදායක තොරතුරක් ලබා ගන්න බැහැනේ ඒ ක්‍රමයේදී වෛද්‍යවරයෙකුට. එතකොට මේක ඇත්තටම සිද්ධ වෙන්නේ මේකයි. හරිද? වෛද්‍යවරයාට හරියටම ඖෂධ දෙන්න පුළුවන්කම තියෙන්නේ රෝගියා ගැන හරියට පරීක්ෂා කරලා බැලුවොත් විතරයි. එහෙම නැතුව over the phone කවුරු හරි කෙනෙක් ડોක්ටර් මට අහවල් අසනීප තියෙනවා මට මේ රෝග ලක්ෂණ තියෙනවා කියලා ආරයිට් ඔයා මෙන්න මේ බෙහෙටිය ගන්න කියලා කියන එක ඒක හරියන්නේ නැහැ. හරිද? මොකද රෝගියා බලන්නේ නැතුව පරීක්ෂා කරන්නේ නැතුව එහෙම තීරණයක් දෙන්න බෑනේ වෛද්‍යවරයෙකුට නේද? දැන් මෙතන ඒක තමයි මේ ටෙලිමෙඩිසින් කියන මේ කියලා තියෙන ස්ටේට්මන්ට් එක වැරදි වෙන්න හේතුව ඒකයි. මෙතනදී වෛද්‍යවරයා ෆිසිකලි රෝගියා එක්ක සම්බන්ධ වෙලා බැලීමක් වෙන්නේ නැහැ. දැන් අපෙන් අහන්නේ ටෙලිවේදකමේ නිවැරදි භාවිතයට උදාහරණයක්. ඇත්ත වශයෙන්ම මේ ගොඩක් වෙලාවට යම්කිසි තාක්ෂණික ක්‍රමවේද දැන් විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා ඈත ලෝකයේ රටවල් වල එහෙම නැත්නම් අපේ රටේ හරි එයාලට ලේසියෙන් රීච් වෙන්න තැන් බැරි තැන් අප්‍රෝච් වෙන්න බැරි තැන් තියෙනවා. මේ ග්‍රාමීය රෝහලක් ගත්තාම එතකොට ඒ ડોක්ටර්ස්ලාට පුළුවන් ඒ ග්‍රාමීය රෝහලේ ඉන්න ඒ වෛද්‍යවරයාත් එක්ක දුරක් මේ sannivedana ක්‍රමවේද ඔස්සේ සම්බන්ධ වෙලා හරිද? ඒ ක්‍රමවේද ඔස්සේ සම්බන්ධ වෙලා හැකියාවක් තියෙනවා. මොකද්ද? ඒකට අදාළ කරන උපදෙස් ලබා දෙන්න. හරිද? ඒ විදුලි සංදේශ තාක්ෂණය යොදාගෙන රෝගියාගේ රෝග විනිශ්චය කරලා ප්‍රතිකාර ගැන අවබෝධයක් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි ඒකට හොඳම උදාහරණය ටෙලිමෙඩිසින් වල. හරිද? දෙක සමාන් ඔහුගේ නිවෙස් පරිගණකයට මීට මාස 6කට පෙර වෛරස් උපරීක්ෂකයා වෛරස් ස්කෑනර් එකක් ස්ථාපනය කරලා කියලා ඔබට කිව්වයි කියලා උපකල්පනය කරන්න කියලා කියනවා. හරිද? එතකොට ඔහුගේ නිවසේ අන්තර්ජාල පාසුකම් කවදාවත් නොතිබුණු බව ඔහු කියනවා. එතකොට අලුත් වෛරස් ඇටැක්ස් ගැන ඔහුගේ පරිගණකය ආරක්ෂිත නොවන මට්ටමක පවතින්නේ ඇයිදයි පැහැදිලි කරන්න කියලා කියනවා.
හරිද ආරක්ෂිත නොවන මට්ටමකදී වෛරස් ගාඩ් එකක් දාලා තිනවා හැබැයි ඉන්ටර්නෙට් නැහැ කියලාත් කියනවා කවදාවත්. එහෙම වුණොත් මොකද උතන වෙන්නේ? වෛරස් ඇටැක්ස් නැත්තම් උතන මෙහෙම ප්‍රශ්නාර්ථයක් ඔය තියෙන්නේ. වෛරස් ඇටැක්ස් ඇත්ත වශයෙන්ම එනවා. ඇයි හේතුව? අන්තර්ජාල පාසුකම් නොතිබුණත් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා දැන් වෛරස් ගාඩ් එක දාලා තිබුණත් ඕවාට මේ වෛරස් කියන දේවල් හැමදාම එකම මට්ටමේ තියෙන්නේ නැහැ. ඒවා මොකද වෙන්නේ? අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ අලුත් වෙනවා. එතකොට වෛරස් ගාඩ් එකත් මේ ස්කෑනර් එකත් අප්ඩේට් වෙන්න ඕනේ ඒවට ඔරොත්තු දෙන්න. ඒ කියන්නේ අලුතෙන් මේ පොඩි වෙනසක් වෙච්ච ගමන් ටක් ගාලා අර ඉන්ටර්නෙට් එක කරා ඒවා අප්ඩේට් කරලා එවනවා. හරි ඩෙෆිනිෂන් එක අප්ඩේට් වෙන්න ඕනේ. එහෙම බැලුවම අපි හිතමුකෝ දැන් පරණ වෛරස් ගාඩ් එක එහෙමම තියෙනවා. ඒවයි ඩෙෆිනිෂන්ස් වෛරස් ගැන තියෙන ඒ ඩෙෆිනිෂන්ස් එහෙමමයි තියෙන්නේ. අපි අලුතෙන් ආපු වෛරස් එකක් දන්නේ නැතුව තියෙද්දි පෙන් එකක් ගැහුවාම අපේ පරිගණකය මොකද වෙන්නේ? ආසාදනයෙන් ලක් වෙනවා අර වෛරස් ගාඩ් එක දන්නේ නැහැ මේ අලුත් වෛරස් එක මොකක්ද කියලා නේද? අර ඉන්ටර්නෙට් තිබුණා නම් ඒක අප්ඩේට් වෙලා තිබුණොත් වැඩේ හරියටම ගොඩ යනවා. ඉතින් මේ හේතුව නිසා ඇත්ත වශයෙන්ම මෙන්න මේ ගැටලුව ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා හැමදෙස්සම වෛරස් ගාඩ් ඉන්ස්ටෝල් කරලා විතරක් මදි නිතරම අප්ඩේට් වෙන්න ඉඩ තියෙන්න ඕනේ. අංක 3 තොරතුරු පද්ධතියක ආචය කර ඇති පෞද්ගලික තොරතුරු භාවිතය සම්බන්ධයෙන් එක් සදාචාරාත්මක මතවාදයක්. එහෙම නැත්නම් ethical issue එකක් පැහැදිලි කරන්න කියලා කියනවා. පෞද්ගලික තොරතුරු පිළිබඳව සදාචාරාත්මක නොවන ක්‍රියාවකට එක උදාහරණයක් මේක ඇතුළත් වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ පෞද්ගලික තොරතුරු ගබඩා කරලා තිනකොට ඒකේ තියෙන සදාචාරාත්මක නොවන ක්‍රියාවක් ගැන උතන ඔය කියන්නේ. හරිද? දැන් අර අපිට කලිනුත් ප්‍රශ්නයක් ආපු අවස්ථාවක් තියෙනවා. මොකද්ද? පුද්ගලික තොරතුරු තියෙන සිස්ටම් එකකට එයාට ඇක්සස් තියෙනවා නම් කාට හරි කෙනෙකුට එයා නොදන්වා ඉහළ ආය ප්‍රධානීන්ට නොදන්වා තුන්වන පාර්ශවයකට හරිද? ඒක ලබා දීමක් සිද්ධ කළොත් තුන්වන පාර්ශවයකට ඒක ලබා දීමක් සිද්ධ කළොත් එහෙම නැත්නම් සල්ලි වලට හරි අන්න ඒ වගේ එකක් ඔය ඉෂුව එකක් වෙනවා. හරි? ඒකට උදාහරණයක් ඇටියට තමයි මේ නැවතත් අපි සඳහන් කරලා තියෙන්නේ. දැන් කලින් නම් ඒක ඇවිල්ලා අර චැරිටි ඕගනයිසේෂන් එකට යොදාගෙන තිබුණු එකක් ගැන අපිට අහු වුණා. නමුත් දැන් මේක ටිකක් තවත් හොඳකට බැලුවොත් අලවි ප්‍රවර්ධන ආයතනයකට නේද? අනවසරයෙන් ලබා දීමක් සිද්ධ වෙනවා. මේ උදාහරණයක් ඒ සඳහන් කරලා තියෙන්නේ. හතරවෙනි කොටස සහ පස්වෙනි කොටස. හතරවෙනි එක බලන්න ඔබේ මිතුරෙක් ගිනි පවුරක් එමෙතන ෆයර්වෝල් එක ස්ථාපනය කරගෙන ඇති නිසා ඔහුගේ දත්ත උපස්ථ කළ යුතු නොවන බව ඔහු පවසයි. ඔබ ඔහුගේ මතය හා එකඟ වන්නේද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න. මොකද කියන්නේ ඔයගොල්ලෝ? ෆයර්වෝල් එක ස්ථාපනය කරලා තියෙන නිසා බෑකප් කරන්න ඕනේ නැහැ කියලා කියනවා. ඒක ඇත්ත වශයෙන්ම කියනවා නම් ගිනි පවුරෙන් කරන්නේ මොකද්ද? අනවශ්‍ය බාහිර පුද්ගලයෝ අන්තර්ජාලයේ ඔස්සේ ඔබේ පරිගණකයකට ඇතුල් වීම වැළැක්වීම යා කරන්නේ. ඒක බෑකප් සම්බන්ධයෙන් කිසිම දෙයකට අත ගහන්නේ නැහැ. බෑකප් කරන එක වෙනම කරගන්න ඕන වැඩක්. තේරුණාද? එහෙම දෙයක් ආවයි කියලා අන්තර්ජාලයේ ඔස්සේ හරිද? වෙනත් මේ බාහිර පුද්ගලයෙක් ආවේ නැහැ කියලා ඔයාගේ තියෙන ෆයිල් මේ විනාශ නොවී තියෙන්නේ නැහැ. ඔයා බෑකප් කරගෙන තියාගෙන ඉන්න දැනගන්න ඕනේ. අංක 5 යමෙකු චෞර මෘදුකාංග භාවිතා නොකළ යුතු වීමට හේතු දෙකක්. හරිද? පයිරට්ස් මේ සොෆ්ට්වෙයාර්ස් භාවිතා නොකරන්න ඕන හේතු දෙකක්. අනිෂ්ට මෘදුකාංග වෛරස් අඩංගු විය හැකි නිසා. හරිද? අනිත් එක තමයි ඒක නීති විරෝධී හා සදාචාරාත්මක නොවන නිසා. පැහැදිලිද? අංක 5. හොඳයි. 2014 බලන්න 37 වෙනි ප්‍රශ්නය. මේකෙන් ටෙලිමෙඩිසින් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශ මොනවාද කියලා තමයි උතන අපෙන් අහන්නේ. ටෙලිමෙඩිසින් සම්බන්ධයෙන් අපි බැලුවොත් උතනදී the internet or other network systems are used to maintain the connection between the doctor and the patient. ඒ කියන්නේ වෛද්‍යවරයා හා රෝගියා අතර සම්බන්ධතාවය පවත්වා ගැනීමට අන්තර්ජාලය හෝ වෙනත් ජාල පද්ධති භාවිතා කෙරේ කියලා කියනවා. මොකද ඒකට ඔයගොල්ලෝ කියන්නේ ඒක හරිද? ඒක හරි. දෙවෙනි එක B කොටසෙන් කියනවා මෙන්න මෙහෙම දෙයක්. ජාලගත වූ ප්‍රාදේශීය වෛද්‍ය
ආයතන සමග සම්බන්ධතාවය ඇති කරගෙන ඒකේ ඉන්න රෝගීන් සමග දුරස්ථව පරීක්ෂා කිරීමට ඈත ඉන්න විශේෂඥවරුන්ගේ සේවය ලබා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දැන් ජාලගත වෙච්ච ප්‍රාදේශීය වෛද්‍ය ආයතන සමග සමීපතාවය ඇති කරගෙන හරිද ඈත ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ඒ අර ග්‍රාමීය රෝහල් වල ඉන්න ડોක්ටර්ස්ලාට ගන්න පුළුවන් කියලා. ඒක හරිද? ඒක හරි. C සායනික කටයුතු වෛද්‍ය හා සෞඛ්‍ය ශාස්ත්‍ර අධ්‍යාපනික කටයුතු පරිපාලනමය කටයුතු හා පර්යේෂණ කටයුතු වඩා කාර්යක්ෂම කර ගැනීමට ටෙලිවෙදකම උපයෝගී වේ කියලා කියනවා. ඒක හරිද? ඔව් ඒකත් හරි. ඒ නිසා උතන ABC තුනම හරි. 38 අන්තර්ජාලය භාවිතා කරලා ගන්න පුළුවන් ගනුදෙනු ලෙස සැලකිය හැක්කේ පහත ඒවායින් කවරක්ද? A හිතමිතුරන් සඳහා තෑගි භාණ්ඩ යැවීමට ඇනවුම් කිරීම. B සංචාරයකදී අවශ්‍ය වෙන නවාතැන් වෙන් කර ගැනීම. C සිත්ගත් ඇඳුමක් ඇඳ බලාගෙන ඇනවුම් කිරීම. ඔතනදී අන්තර්ජාලය භාවිතා කරලා ඒක කරන්න පුළුවන් මොනවද? A හා B පමණයි. මොකද C කියන එක ඇවිල්ලා ඇඳුමක් ඇඳලා බලන එක අපිට අන්තර්ජාලය ඔස්සේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේක ෆිසිකලි ගිහිල්ලා කරන්න ඕන වැඩක්. 39 පහත දැක්වෙන ඒවායින් කවරක් පරිගණක වෛරස් සඳහා මූලාශ්‍ර විය හැකිද? A චෞර මෘදුකාංග, B සුපරීක්ෂකණය, C පොදුවේ භාවිතා කරන සැනලි දහවක. මොනවාද වෛරස් සඳහා මූලාංග වෙන්නේ ඔතනදී? ඔතනදී ස්කෑන් කරන එක නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ. අර අනිත් දෙක තමයි උතන්ට වෙන්නේ. ඒ කියන්නේ මේ shared flash drive කියන්නේ අර දැන් අපි කාට හරි තියනවා නම් ඉස්කෝලේකට පොදුවේ ලැබ් එකට එක පෙන් ඩ්‍රයිව් එකක් ඒ පෙන් ඩ්‍රයිව් එක හැමෝම යූස් වෙනවනේ එතනදී නේද? එහෙම බලද්දී ඒ වගේ වෛරස් ස්ප්‍රෙඩ් වෙන්න තියෙන chance එක වැඩි නිසා A සහ C only තමයි මෙතනට ගන්න තියෙන්නේ. 40 අංකිත බෙදීම නැත්නම් ඩිජිටල් ඩිවයිඩ් එකක් ගැන ඒක මේ යා කරන්න. ඒ කියන්නේ අපි ඒකට කියනවා අංකිත සේතුව කියලා ඩිජිටල් බ්‍රිජ් කියලා කියනවා. ඒක ඇති කරන්න පුළුවන් මේවයි මොනවයින්ද කියලා යහන්නේ. ඒ පරිගණක පාසුකම් නැති පාසල් වලට පරිගණක විද්‍යාගාර පාසුකම් ලබා දීම. ඒක හරිද? ඒක හරි. B ග්‍රාමීය ජනතාවට අන්තර්ජාල සම්බන්ධතා සහිත වූ ප්‍රජා මධ්‍යස්ථාන පිහිටුවීම. ඒක හරිද? ඒකත් හරි. C සාමාන්‍ය පෙළ විභාගය සඳහා තොරතුරු හා සංනිවේද තාක්ෂණ විෂය තෝරා ගැනීමට සිසුන් උනන්දු කරවීම. ඒක මොකද ඔයගොල්ලෝ හිතන්නේ? ඔව් ඉතින් ඒකත් හරි. මොකද ඉතින් එහෙම වුණාම ළමයි ටිකක් ඒ ගැන අවබෝධය ඇති කරගත්තායින් පස්සේ ඔය මොකද්ද? අංකිත බෙදුම කියන එක අඩු වෙන්න පටන් ගන්නවානේ. ඒ නිසා ඔය ABC තුනම හරි. හරි. 2014 මෙන්න මේ රචනා ප්‍රශ්නය බලන්න. ඒක කියනවා මේ 6 වෙනි කොටසෙන් අපිට කියලා තියෙන දේ අධ්‍යාපන ශාස්ත්‍රයට තොරතුරු හා සංනිවේද තාක්ෂණය යොදා ගැනීම එක ආකාරයක් හැටියට අධ්‍යාපන කළමනාකරන පද්ධතිය. එහෙම නැත්නම් ඉගෙනුම් කළමනාකරන පද්ධතිය. ඒක තමයි learning management system කියලා කියන්නේ. මේකට අමතරව අධ්‍යාපන ශාස්ත්‍රය තුළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කරන්න පුළුවන් තව ආකාර දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. මොකද්ද ඕකට දෙන්න පුළුවන් උත්තරේ? එතකොට ඕකට අපිට දෙන්න පුළුවන් උත්තරේ මෙන්න මෙහෙම කිහිපයක් තියෙනවා. දෙකක් නෙහන්නේ. ඔන්න කිහිපයක්ම තියෙනවා. හරිද? මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල යොදා ගන්න ආකාරය දැන් මේ දිනවල ඔයාලට හොඳට ඒ ගැන අත්දැකීම් ඇති. පරිගණක පාදක ඉගැන්වීම ඉගෙනුම පුහුණුව එකක් ඒ කියන්නේ අපිට දැන් පාසලේදී ඔයාලගේ දැන් ICT විතරක් නෙවෙයි නමුත් ඊට අමතරව අනිකුත් විෂයන් ඉගෙන ගැනීම සඳහා ඒ පරිගණක පාදක ඉගෙනීම ඔයගොල්ලෝ අවස්ථා කරගන්න තියෙනවා නේද? ඊළඟට වෙබ් පාදක ඉගෙනීම වෙබ් බේස්ඩ් ඒවා ඒ කියන්නේ දැන් සමහර ඒවා තියෙන ඔන්ලයින් ෆ්‍රී කෝසස් තියෙන අපිට කරන්න පුළුවන්. හරි. ඒක අවසන් වුණාට පස්සේ අපිට ඩිප්ලෝමා සහතිකයක් ලබා ගන්න ජාත්‍යන්තර මට්ටමේ පාඨමාලා තියෙනවා. එතකොට ඒවා වෙබ් බේස්ඩ් ලර්නින් කියලා අපිට ගන්න පුළුවන්. ජාතික අධ්‍යාපන කළමනාකරන තොරතුරු පද්ධතිය NEMIS කියලා දැන් තියෙනවා. ඒ මොකක්ද ඒ කියන්නේ? NEMIS කියලා උතන කියන්නේ. දැන් ඒ ඇවිල්ලා අත වශයෙන්ම ඔයාලගේ ශිෂ්‍ය තොරතුරු, ජාතික ශිෂ්‍ය තොරතුරු පද්ධතිය සියල්ලම ඒ කියන්නේ ඔයාලගේ සෑම තොරතුරක්ම ඒ සඳහා යොදාගෙන තියෙනවා. ඒවයි පද්ධතියක ඇතුළත් කරලා තියෙනවා. ඒක හරහා ඔයාලට පුළුවන්කම තියෙනවා බොහෝ තොරතුරු ඇතුළත් කරලා තියාගන්න. හරිද?
පුස්තකාල. හරිද? e-library. ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් අන්තර්ජාලයේ පුස්තකාලයක් තියාගන්න පුළුවන් මාර්ග දුරස්ථ අධ්‍යාපනය. දැන් ඒක තමයි ඔයගොල්ලෝ මේ හුඟක් අධ්‍යාපනය ලබන ක්‍රමවේදයක් ඇවිත් පාත් වෙලා තින්නේ. කොරෝනා එක්ක කොවිඩ් රැල්ලත් එක්ක මේ ක්‍රමවේදයට අපිට හැමෝටම යන්න සිද්ධ වුණා. ඊළඟට මෙන්න දෙවෙනි කොටසේ කියනවා මේ වගුවේ දීලා තියෙන ක්‍රියාකාරකම් වඩා කාර්යක්ෂමව පාසුවෙන් කරගන්න පුළුවන් ඒවා විදිහට තමයි මේ LMS එක කරන්න පුළුවන් දේවල් තමයි මේ තියෙන්නේ. හරිද? LMS එකකින් කරන්න පුළුවන් ක්‍රියාකාරකම්. ඔතන අපිට ප්‍රධාන වශයෙන්ම දැන් මේ LMS එක අපිට බද්ධ වෙන කාණ්ඩ තුනක් තියෙනවා. එකක් තමයි ළමයි. අනිත් එක එහෙම නැත්නම් සිසු දරුවන්, අනිත් එක තමයි ගුරුවරු, අනිත් එක තමයි පාසල් කළමනාකාරීත්වය. එතකොට මේ එක් එක් කාර්යයන් මේ තුන්ගොල්ලොන්ගෙන් කාටද වැදගත් වෙන්නේ කියන එක තමයි අපි ලියන්න ඕනේ. අංක 1 බලන්න සිසුන් ලියාපදිංචි කිරීම registration of students කියලා උතන කියනවා. ඒක කාටද වැදගත් වෙන්නේ ඇත්තටම? ඒක වැදගත් වෙන්නේ පාසලේ කළමනාකාරීත්වයට. 2 සිසුන්ගේ පැමිණීමේ ලේඛන ලකුණු කිරීම. කාටද ඒක වැදගත් වෙන්නේ? ගුරුවරුන්ට. 3 සහතික පත්‍ර නිකුත් කිරීම. කාටද ඒක වැදගත් වෙන්නේ? ඒක පාසල් කළමනාකාරීත්වයට. 4 සිසු හැකියා මැන බැලීමේ පරීක්ෂණ පැවැත්වීම. කාටද ඒක වැදගත් වෙන්නේ? ඒකත් ගුරුවරුන්ට වැදගත් වෙන එකක්. පාසල් පාදක ඇගයීම් පැවැත්වීම. අපිට ඔන්ලයින් එකෙන් දෙන්න පුළුවන් මේ එක්සෑම්ස් දෙන්න පුළුවන්, අසයින්මන්ට්ස් දෙන්න පුළුවන්. ඒකත් ගුරුවරුන්ට වැදගත් වෙන්නේ. 6 ස්වයං අධ්‍යාපන කටයුතු සඳහා බහුමාධ්‍ය සහිත පාඩම් භාවිතා කිරීම. කාටද? ළමයින්ටම තමයි වැදගත් වෙන්නේ. හරිද? මල්ටිමීඩියා තියෙනකොට අර දැන් ගොඩාක් වීඩියෝස් දාලා තිබුණාම ඒක බොහොම ලේසියෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. 7 පන්ති කාමරවල ඉගැන්වීමට බහුමාධ්‍ය සහිත පාඩම් භාවිතය. කාටද ඒක වැදගත් වෙන්නේ? ගුරුවරුන්ට. උගන්වන අයටත් ඒක පහසුයි. 8 කැමැති වෙලාවක කැමැති පාඩමකට ප්‍රවේශ වීමේ හැකියාව. හරිද? එතකොට ළමයින්ට ඔයාලට ඕනම වෙලාවක වීඩියෝ එකක් විදිහට පාඩමක් දුන්නට පස්සේ නේද? ඕනම වෙලාවක ඕනම තැනක ඉඳලා ඒක බලන්න හැකියාවක් තියෙනවා. හරි? ඊට පස්සේ තුන්වෙනි කොටසේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. පරිගණක පද්ධති වලට අහිතකර බලපෑම් ඇති කිරීම අරමුණු කරගත් මෘදුකාංග අනිෂ්ට මෘදුකාංග හැටියට හඳුන්වනවා. මැල්වෙයාර් හැටියට. එතකොට පරිගණක වෛරස් මේවායේ එක කාණ්ඩයක්. මැල්වෙයාර් කියන එක යටතේ වෛරස් ඔය ගොඩාක් ඒවා තියෙනවා. හරි? වෛරස් තියෙනවා, වර්ම් තියෙනවා, මේ එහෙම අවස්ථාවල් තියෙනවා. ට්‍රෝජන් හෝසස් තියෙනවා නේද? එතකොට දැන් අපෙන් ඒ කොටසෙන් අහන්නේ වෙනත් අනිෂ්ට මෘදුකාංග ආකාර දෙකක් අහන්න ලියන්න කියලා තියෙන්නේ. එතකොට මොකක්ද කියන්නේ? කම්පියුටර් වෛරස් කියන්නේ එක වර්ගයක් නම් ඔන්න worm එක වර්ගයක් තියෙනවා. Trojan horse තවත් වර්ගයක්. ඊළඟට adware තවත් වර්ගයක්. ඊට අමතරව මොනවද ඔයාලට තව කියන්න පුළුවන්? මෘදුකාංග කොල්ලකරුවන්. හරි? hijackers ලා ඒකට අයිති වෙනවා. spam ඒ තවත් වර්ගයක්. හරිද? ඊළඟට තව ස්පයිවෙයා තවත් වර්ගයක්. ඔත්තු බැලීමේ මෘදුකාංග ඊළඟට අංක කරකවන ඩයල. හරිද? අපි බැලුවොත් B කොටසේ මොකද්ද කියන්නේ? B කොටසේ කියනවා පරිගණක වෛරස් ආසාදනය නිසා සිදුවෙන්න පුළුවන් හානිදායක අවස්ථා දෙකක් ගැන අහන්නේ. සිදුවෙන්න පුළුවන් හානිදායක අවස්ථා දෙකක් ගැන. මොනවද ඕකට දෙන්න පුළුවන් උත්තරේ? දත්ත නැති වෙන්න පුළුවන්. දෘඩාංග හා මෘදුකාංග වලට හානි වෙන්න පුළුවන්. නේද? අපේ ෆයිල් සිස්ටම් එකට බාධා ඇති වෙන්න පුළුවන්. පරිගණකයේ කාර්යක්ෂමතාවය අඩු වෙන්නත් පුළුවන්. හරිද? C කොටසෙන් මොකද්ද කියන්නේ? අපෙන් අහනවා C කොටසෙන් වෛරස් ආසාදන වලින් තනි පරිගණකයක් ආරක්ෂා කර ගැනීමේ ක්‍රම දෙකක්. තනි පරිගණකයක් ආරක්ෂා කරගන්න පුළුවන් ක්‍රම දෙකක්. මොකක්ද ඕකට දෙන්න පුළුවන් උත්තරේ? උපස්ථ ලබා ගැනීම. හරිද? ආරක්ෂා කරගන්න පුළුවන් ක්‍රම දෙකක් විදිහට එකක් අපිට ගන්න පුළුවන් උපස්ථ ලබා ගැනීම. බෑකප් ගන්න පුළුවන්. ඊළඟට ඇන්ටි වෛරස් software එකක් install කරලා අප්ඩේට් කරගෙන යන එක. ඊළඟට
බාහිර ආචයන උපාංග භාවිතයේදී සැලකිලිමත් වීම. හරිද? external storage devices භාවිතා කරද්දී මීට වඩා සැලකිලිමත් වීම. flash drives යොදා ගන්න එක. හරිද? 2013 බලන්න MCQ 39 වෙනි ප්‍රශ්නේ පරිගණක වෛරස් එකක් කියලා කියන්නේ පරිගණකයක් තුල ඇති වෙනකොට තියෙනකොට තමන්ගේ ආකෘති තවත් ඇති කරන්න හැකියාවක් තියෙන මෘදුකාංගයක් කියලා කියනවා. ඒක හරිද? ඔව් ඒක හරි. ඒ කියන්නේ worm එකක් කියන්නේ ඒ වගේ type එකක් නේද? අනායාචිත විද්‍යුත් තැපැල් යමකුගේ තැපැල් ගිණුමකට ලැබෙන නොඉල්ලූ ලිපිවේ. මෙතන පුංචි වරදක් තියෙනවා. අනායාචිත නෙමෙයි ආයාචිත තැපැල්. හරි? එතන පොඩි මුද්‍රණ දෝෂයක් ඒකේ තියෙනවා. හරිද? ස්පෑම් කියලා කියන්නේ හැබැයි අර ඉතුරු ටික ඩෙෆිනිෂන් එක හරි. තමන් ඉල්ලපු නැති තමන් බලාපොරොත්තු නොවෙච්ච ලිපි තමයි එන්නේ. ඔත්තු බැලීමේ මෘදුකාංග ස්පයිවෙයාර් වලට පරිශීලකයාට නොදැනුවත්වම මුරපද වැනි තොරතුරු අනිත් අයට යැවීමේ හැකියාවක් තියෙනවා කියලා කියනවා. එතකොට මොකද ඒක හරිද? ඒක හරි. ඒ නිසා මෙතන ABC සියල්ලම නිවැරදි. හැබැයි මෙතන මේ පොඩි printing mistake එකක් තියෙන නිසා මේ අනායාචිත කියන එක මේ definition එකේ වරදක් නිසා ඇතැම් විට A හා C පමණයි කියලාත් මාක් කරපුවා. ඒ කියන්නේ B කියන එක මෙතන වැරදි ප්‍රකාශයක් කියලා හිතලා A හා C පමණයි මාක් කරපු අයටත් ඒ අවුරුද්දේ මාකේ ස්කීම් එකේ ලකුණක් වෙන් කරලා තිබ්බා. හරි? එතන මුද්‍රණ දෝෂයක් ඇතිලා තිබ්බ නිසා. ඊළඟට අපි බැලුවොත් රචනා ප්‍රශ්නේ මෙන්න මේ P සිට T දක්වා තියෙන හරිද? දැන් මේ අපිට මේ ගොඩක් මේ පුනරාවර්ති ආතති පීඩා හරිද? repetitive stress injuries එන එක වළක්වා ගන්න කරන්න පුළුවන් දේවල් මේ තියෙන්නේ. P වල ඉඳලා T වෙනකන් මේ ලේබල් තියෙන අපිට මේවා මේ අවස්ථාවන් වලදී මේ කොටස් වලට ශරීරයේ මේ ස්ථානවල අපිට කරන්න පුළුවන් පරිස්සම් වෙලා ඉන්න පුළුවන් දේවල් මොනවද කියලා තමයි අපෙන් අහන්නේ. P කියන එකට අපිට දාන්න පුළුවන් මොකද්ද? ඔන්න මම කෙලින්ම උත්තර ටික එකපාරම පෙන්නනවා. P කියන ස්ථානේ ඔයාලට පේනවා මෙතන S මට්ටම මේ තියෙන මොකද්ද? S කෙලින් ඊළඟට තිරයේ සුදුසු දුර ප්‍රමාණයකින්. හරි? සාමාන්‍ය සෙන්ටිමීටර් 30ක වගේ දුර ප්‍රමාණයක් පාත්වාගෙන යන එක තමයි වඩා හොඳ. මේ හරි? ඒ සුදුසු දුර ප්‍රමාණයකින් S මට්ටම ටිකක් හරි කෙලින් තියාගෙන ඉන්න එක. මේ වගේ ඩෙස්ක්ටොප් කම්පියුටර් ටේබල් එක වැඩ කරද්දී. ඊළඟට Q කියන්නේ බෑක් සපෝට් එක හොඳට තියෙන්න ඕනේ. හරි? ඔයා හරියට ඔයාගේ කොන්දට ආතතියක් නොවන ආකාරයෙන් අර හොඳ කුෂන් එකක් තියෙන ඒ පුටුවක වාඩි වෙලා ඉන්න ඕනේ. ඔය පුටුවෙත් අර පොඩ්ඩක් බලන්න ඒ පුටුවේ හැඩයේ පොඩි විශේෂත්වයක් තියෙනවා. හරි? කොන්දේ හැඩයට සමරූපී වෙන ආකාරයෙන් ඒක හදලා තියෙන්නේ. R මොකද්ද? සුදුසු නිවැරදි උසක් සහිත අසුනක් භාවිතා කරන්න ඕනේ. මෙතන මේ height එක adjust කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මොකද ඒකට හේතුව අපි හැමතිස්සෙම පරිගණක පුටුවක වාඩි වෙලා ඉන්නකොට අපේ කොන්ද මෙතන අංශක 90ට තියෙන්න ඕනේ. ධනිස් අංශක 90ට තියෙන්න ඕනේ. ඒ නිසා ඊළඟට මෙතන S අකුරෙන් බලන්න මේ ස්ටූල් එකක් හරි පොඩි පාද ආධාරකයක් භාවිතා කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ ගොඩක් වෙලාවට මේ අපේ පාදත් මෙතන අංශක 90ට අපි තබා ගැනීමේ අවශ්‍යතාවය තියෙන නිසා අපි height එක adjust කරගන්න අමාරුයි නම් ඔයාලගේ කකුල් බිම ගෑවෙන්නේ නැත්නම් පොඩි ස්ටූල් එකක් තියලා පාවිච්චි කරන්නත් ඔයාලට හැකියාවක් තියෙන්න ඕනේ. T මොකද්ද මෙතන තියෙන්නේ? monitor at eye levels. ඒ කියන්නේ ඇස් මට්ටමට මදක් පහළින් මොනිටර් එක තියාගන්න. අංශක 15ක් 20ක් තියාගන්න කියලා තමයි ඒ කියන්නේ. දෙවෙනි කොටසේ පහත දක්වා ඇති ක්ෂේත්‍රවල තොරතුරු හා සංවේදීතාක්ෂණයේ භාවිතය කෙටියෙන් පැහැදිලි කරන්න. ඔබේ පිළිතුරේ එක් ක්ෂේත්‍රයකට එක උදාහරණයක් බැගින් ඇතුළත් කරන්න. ටෙලි වෙදකම මොකද්ද කියන්න තියෙන්නේ? ටෙලි වෙදකම. දැන් අපිට මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ දිගින් දිගටම හම්බ වුණා. ඕක සරලව කිව්වොත් මොකද්ද? දැන් දුරස්ථ සායනික සෞඛ්‍ය රැකවරණ සේවා ලබා දීම සඳහා සෞඛ්‍ය සේවා වෘත්තිකයන් විසින් තොරතුරු සහ සංනිවේදතාක්ෂණ භාවිතා කිරීමත් අන්තර්ජාලයෙන් භාවිතයෙන් දුරස්ථව රෝගීන් නිරීක්ෂණය වාර්තා තබා ගැනීම රෝගියාගේ සායනික සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීමට එක තැනක ඉඳලා තවත් තැනකට ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හරහා වෛද්‍ය තොරතුරු උවමාරු කිරීම වීඩියෝ ඊමේල් දුරකථන රැහන් රහිත මෙවලම් හා
වෙනත් ආකාරයෙන් සංවේදන තාක්ෂණය යොදා ගනු ලබන යෙදවුම් හා සේවාවන් ටෙලිවේදකමේ භාවිතා වෙනවා. හරිද? එතකොට සායනික තාක්ෂණික සේවාවන් ලබා දීම සඳහා තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිතා කරනවා. හරි? එතකොට මේකේ මොකද්ද? දැන් අපි අර ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාන එක මෙතනදී හරිද? channel එහෙම නැත්නම් e-channeling කියන එක මේකේ සඳහන් වෙන්නේ නැහැ. ඒක වැරදි එකක්. ඒක මේකට අදාළ වෙන්නේ නැහැ කියලායි කියන්නේ. B රජයෙන් පුරවැසියන්ට ලබා දෙන සේවා. government to citizen services මොනවාද? පුරවැසියන්ට රජයෙන් ලබා දෙන සේවා. අන්තර්ජාලය හරහා ලබා ගැනීම. එතකොට ඒ සඳහා මොනවද ඒකට අයිති වෙන්නේ? රාජ්‍ය, අන්තර්ජාලය රජය, එහෙම නැත්නම් අංකිත රාජ්‍ය, මාර්ගගත රාජ්‍ය. හරි? සම්බන්ධ රාජ්‍ය. ඔය වචන ඕන එකක් ඔයාලට යොදා ගන්න පුළුවන්. එතකොට මොකද්ද? රජය විසින් අපේ පුරවැසියන්ට ලබා දෙනවා අන්තර්ජාලය ඔස්සේ හුඟක් දේවල්. දැන් ඔය www.gov.lk කියලා අපිට ඒ වෙබ් අඩවිය හරහා යන්න පුළුවන්. මෙතන නැත්නම් දැන් ශ්‍රී ලංකා.lk ගියවත් ඒකටම යනවා. එතන කියන්නේ මොකද්ද? දැන් වාහන ආදායම් බලපත්‍ර ඒවා අපිට ඔන්ලයින් කරගන්න අවස්ථාව දීලා තියෙනවා නේද? රජයේ සේවකයන් සේවාවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම නේද? ඒ gov.lk site එක ඊළඟට 19 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඊළඟට දුම්රිය කාලසටහන දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන් කරගන්න එක විභාග දෙපාර්තමේන්තුවෙන් ඔයාලා විභාග ප්‍රතිඵල ගන්න එක ඒකත් ඒකට අදාළයි. තුන්වෙනි ප්‍රශ්නය මොකද්ද මෙතන තියෙන්නේ? බලන්න පාසලකට අන්තර්ජාල පාසුකම් ඇති අලුත් පරිගණක විද්‍යාගාරයක් ලබා දීලා තියෙනවා කියලා උපකල්පනය කරන්න කියලා තියෙනවා. එතකොට මෙතනදී හරිද? භෞතික ආරක්ෂාව සඳහා හරිද? අපිට වැඩි දියුණු කරන්න පුළුවන් දේවල් මොනවද? භෞතික ආරක්ෂාව සඳහා මෙතන වැඩි දියුණු කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අපෙන් අහලා තිනකොට අපිට ඕකට දෙන්න තියෙන හොඳම උත්තරය මොකක්ද? හරි මෙතන බලන්න දොර ජනෙල් වලට ආරක්ෂිත අගුළු යොදලා ආරක්ෂාව තර කරන ඊළඟට නිතරම CCTV එහෙම නැත්නම් මුරකරුවෙක් යෙදීම හරි ඊළඟට UPS යොදාගෙන තැබීම ඒ වගේ දේවල් ටිකක් අර සිකියුරිටි එක පැත්ත වැඩි දියුණු කරන එක එතන කරන්න තියෙනවා නම් හොඳයි. B දේශ සහගත එහෙම නැත්නම් අනිෂ්ට කේත වලින් ආරක්ෂාව ඇති වෙන එක කොහොමද කරගන්න පුළුවන්? ඒ කියන්නේ ගොඩක් වෙලාට මේ අනිෂ්ට මෘදුකාංග වලින් වෙන හානිය නවත්ත ගන්න අපි ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර්ස් එහෙම නැත්නම් පුළුවන් තරම් ෆයර්වෝල් ඒ වගේ දේවල් ඇතුළත් කරලා තියෙන එක. හරිද? ඊළඟට ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරාට විතර මදි ඒවා අප්ඩේට් කරලා තියාගන්නත් ඕනේ. ඊළඟට අපේ මෙහෙයුම් පද්ධතියත් යාවත් කාලිනව තබා ගැනීම කියලාත් මෙතන උත්තරයක් තියෙනවා. ඒකට හේතුව දැන් අද කාලේ ගොඩක් වෙලාවට උදාහරණයක් ඇරෙන්න Windows මෙහෙයුම් පද්ධතිය නම් හුඟක් වෙලාවට මේ Windows මේ Defender කියන එක මේ කියන්නේ මේ ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් එකක් ඒකේ ඇවිල්ලාම තියෙනවා. හරිද? අපිට 아무තු ඉන්ස්ටෝල් කරන්න ඕනේ නැහැ. ඒකෙම තියෙනවා. එතකොට Windows මෙහෙයුම් පද්ධතිය අප්ඩේට් වෙනකොට අර ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් එකයි අප්ඩේට්ස් උත් එන්න ඉඩ ගන්න තියෙනවා. ඒක නිසා ගොඩක් වෙලාවට ඒ වගේ අනිෂ්ට කේත වලින් ආරක්ෂා වීමත් අපිට සිද්ධ වෙනවා. තාර්කික ආරක්ෂාව ලොජිකල් සිකියුරිටි එක වැඩි දියුණු කිරීමත් මොකද්ද අපිට කරන්න තියෙන්නේ? using passwords එහෙම නැත්නම් මුරපද භාවිතය අනිත් පැත්තෙන් බෑකප් තබා ගන්න එක. 38 බැලුවොත් 2012 තොරතුරු හා සංවේදී තාක්ෂණ යෙදුම් වල ආරක්ෂාව වැඩි දියුණු කිරීමට පරිශීලක නාම හා මුරපද භාවිතයෙන් කරගෙන ගියා හැක කියලා කියනවා. මොකද්ද මෙතන යොදා ගන්න පුළුවන් හිස් තැනට පාවිච්චි කරන හොඳම වචනය? තොරතුරු සහ සංවේදී තාක්ෂණික යෙදුම් වල අපේ මුරපද පරිශීලක නාම යොදාගන්නේ මොන ආරක්ෂාවටද? භෞතික ආරක්ෂාවටද? තාර්කික ආරක්ෂාවටද? තාර්කික ආරක්ෂාවට. හරිද? තාර්කික ආරක්ෂාවටයි අපි ඒක යොදාගන්නේ. 39 අංකිත බෙදුම් යා කිරීම. එහෙම නැත්නම් ඩිජිටල් බ්‍රිජ් එකක් හදන එකට උදව් වෙන මොනවද? A අඩුපාසුකම් ඇති පාසල් වල පරිගණක පරිත්‍යාග කරන එක. B අදාළ ප්‍රජාවේ පරිගණක සාක්ෂරතාවයේ ඉහළ නැන්වීම. C අන්තර්ජාල ප්‍රවේශයන් නැති ප්‍රජාව සඳහා ඒ සම්බන්ධතාවය ලබා දීම. මොකක්ද ඔකට හොඳම දේ? ABC සියල්ලම නිවැරදි. ABC සියල්ල නිවැරදි. 40 පරිගණක භාවිතයේදී ඇතිවන පුනරාවර්තන ආතතිය ආබාධ. එහෙම ඒවා අඩු කරන එක
කරන්න හොඳම දේ මොකද්ද මෙතනදී? ඒ මැණික් කටුව අතේ පහළ කොටස හා සමමාටමින් ටයිප් කරනකොට ඒක හරි. හරිද? මැණික් කටුව කෙලින් අතේ පහළ කොටස සම මට්ටමේ තබා ගන්න. ඒ කියන්නේ වැලමිටෙන් අංශක 90ට නවාගෙන තියාගෙන ඉන්නේ කොයි කියන්නේ. B. ඇස්රුදා වයිස්ට්‍රේන් වැළැක්වීමට ඇහිපිය ගැසීම වැනි පූර්ව ආරක්ෂණ උපක්‍රම අනුගමනය කරන එක. ඔව් ඉතින් ඒක හරි. C. වක්‍ර එළිකණ. ඒ කියන්නේ ඉන්ඩිරෙක්ට් ලෙයර් බ්‍රයිට් ලයිට් එක වැළැක්වීම සඳහා සුදුසු ස්ථානයක පරිගණක තැබීම. මේ කියන්නේ අර මේ කම්පියුටර් ස්ක්‍රීන් එකට ලයිට් එකක ෂැඩෝ එකක් එහෙම එන්න තියන්න එපා. දැන් ඔය කාමරේ එකක් තමයි දැන් ඉර එළිය වැටෙන්න තියන්න එපා ස්ක්‍රීන් එකට. එතකොට පේන්නේත් නැහැ. ග්ලෙයාර් වෙනවනේ. අනිත් පැත්තෙන් අර උඩ තියෙන අපවල කාමරේ තියෙන ලයිට් එකක ඒ එළියත් ඒ කියන්නේ එළිය වැටෙනවා තමයි මම කියන්නේ ලයිට් එකේ අර හෙවණැල්ල ඔයාගේ ස්ක්‍රීන් එකට වැටෙන්න තියන්න එපා. එතකොට ඒකත් ඇඩ්ජස්ට් කරගන්න තියාගන්න හැමතිස්සෙම. එතකොටත් අර ග්ලෙයාර් එක වළක්වා ගන්න පුළුවන්. එහෙනම් මෙතන ABC සියල්ලම නිවැරදි මේ ක්‍රමවේදයේ හැටියට. රචනා ප්‍රශ්නය බලන්න. ඔන්න ටෙලිවෙදකම ගැන ආයෙ ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. මොකද දුරස්ථ ප්‍රදේශයක ඉන්න ලෙඩුන් පරීක්ෂා කිරීම, නියාමනය කිරීම, කළමනාකරණය කිරීම කරන්න පුළුවන්ලු. ඒ දුරස්ථ ප්‍රවේශය හැරුණුකොට ටෙලිවෙදකමේ පවතින තවත් එක වාසියක් මොකද්ද ඔයගොල්ලන්ට කියන්න පුළුවන් දෙයි? විශේෂඥ වෛද්‍ය සේවය ලබා ගන්න හැකියාවක් තියෙනවා කියලා කියනවා. හරිද? ඒක හරි. B. එක වෛද්‍යවරයෙකුට විවිධ ප්‍රදේශවල සිටින රෝගීන් ගණනාවක් එකවර බලන්න හැකියාවක් තියෙනවා. ඔව් ඒකත් කරන්න පුළුවන්. විදේශගතව හෝ දුරස්ථව සිටින වෛද්‍යවරුන් වෙතට යෑමට ගත වෙන කාලය හා වියදම අඩුවීම. ඔව් ඒකත් වෙන්න පුළුවන්. හරි. වාසියක්. එකයි අහලා තියෙන්නේ. ඔන්න තුනක්ම තියෙනවා. ටෙලිවෙදකම සඳහා පවතින එක අභියෝගයක් ලියන්න කියලා තියෙනවා. මොකක්ද ඔයකට කියන්න තියෙන දේ? එක අභියෝගයක් විදිහට රෝගියාගේ රෝග ලක්ෂණ ලබා ගන්නට නොහැකි වීම. ඔව් රුධිර පීඩනය වගේ දේවල් අර ඒ ડોක්ටර්ට කියන්නේ දැන් ස්පෙෂලිස්ට් කෙනෙක්ට වුණත් ඇත්තටම ඒ රෝගියාගේ රෝග ලක්ෂණ එයාම බැලුවා නම් ෆිසිකලි එයාට ඊට වැඩි හොඳට ඒක තේරුම් ගන්න පුළුවන් නේ. ඊළඟට වෛද්‍ය ගාස්තු ගෙවීමේ ක්‍රමවේද සංකීර්ණ වීම. ඩොක්ටර්ගේ පේමන්ට් මෙතඩ් එක ටිකක් ගෙවන එක පොඩ්ඩක් අමාරු වෙන්නත් ඉඩකඩ තියෙනවා නේද? අන්තර්ජාලය හරහා යන්න ගොඩක් වැඩ තියෙන නිසා. sannivedana උපකරණ සඳහා පිරිවැය ඉහළ යන්නත් ඉඩකඩ තියෙනවා. ඒකට දැන් ඒ කියන්නේ මේ අන්තර්ජාල සේවයක් තියෙනෝනේ ග්‍රාමීය ප්‍රදේශවල නේද? ඒ වගේ එහෙම ප්‍රශ්න ඉඩකඩ තියෙන්නත් පුළුවන් සමහර විට නේ. ඒ වගේම දැන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙනකොට ඔය සිග්නල් ප්‍රශ්න එහෙමත් තියෙන්නත් පුළුවන් නේද? සම්බන්ධතා ගැටලු ඇති වෙන්නත් පුළුවන්. මෙතන සඳහන් නොකරත් ඒකත් අපිට යොදා ගන්න පුළුවන්. දෙවැනි කොටස ඔබේ මිතුරෙක්ලා ඔබට බලපත්‍ර නොමැති මෘදුකාංග පිටපතක් සහිත CD එකක් ලබා දෙනවා. මේ සඳහා එකඟ වෙනවද නැද්ද? මොකද කියන්නේ? නෑ. ඇයි ඒ? ඒක නීත්‍යානුකූල මෙන්ම සදාචාරාත්මකවත් සුදුසු නැති හින්දා. අංක 3 කෘෂිකාර්මික කටයුතු සඳහා පරිගණක පාලිත පද්ධතිය නැත්නම් කම්පියුටර් කන්ට්‍රෝල් සිස්ටම් දෙකක් සැකෙමින් විස්තර කරන්න කියලා කියනවා. මොකද්ද ඔකට කරන්න පුළුවන්? කෙටියෙන් පැහැදිලි කරන්න කිව්ව පරිගණක පාලිත පලිබෝධ පාලනය කරන්න පුළුවන්. කම්පියුටර් කන්ට්‍රෝල් පෙස්ට් කන්ට්‍රෝල්ස් ඒක අපිට යොදා ගන්න හැකියාවක් තියෙනවා. ඊළඟට හරිතාගාර පාලනය ග්‍රීන් හවුස් කන්ට්‍රෝල් එකක් අපිට පාවිච්චි කරගන්න පුළුවන්. ඊළඟට ඩ්‍රිප් ඉරිගේෂන් ජල බින්දු ජල සම්පාදකය හරි උෂ්ණත්වය ඒ පාරිසරික සාධක ඒවා ඔක්කොම සලකා බලලා අපිට පුළුවන් වතුර වැටෙන එක ඩ්‍රිප් කරන එක නවත්තන්න හරි තියන්න හරි. 4 පන්ති කාමරයේ සම්ප්‍රදායනුකූල ඉගෙනීම සමග සංසන්දනය කිරීමේදී ඉලෙක්ට්‍රොනික ඉගෙනුම යමකු Tamanට ගැළපෙන වේගයෙන් ඉගෙන ගැනීමට උපකාරී වේ. මේක ගැන ඔබ එකඟ වෙනවද නැද්ද? මොකද කියන්නේ? දැන් කොරෝනා කාලයේදී මේ අත්දැකීම ඔයගොල්ලෝ හොඳට ලැබුවා. මොකද ඔයගොල්ලෝ හිතන්නේ ඕක ගැන? දැන් මේක මෙහෙමයි. වාසි පැත්තට බැලුවොත් හරිද? වාසි පැත්තට බැලුවොත් ඇත්තටම අපිට මේකට එකඟ වෙන්න පුළුවන්. මොකද මෙතන කියන්නේ Tamanට ගැළපෙන වේගෙන් ඉගෙන ගන්න එක. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් ළමයි හැමෝම එකම වේගෙන් ඉගෙන ගන්නේ නැහැ. හරිද? ඉක්මනින් ග්‍රහණය කරගන්න ළමයි ඉන්නවා. හරිද? හෙමින් ඉගෙන ගන්න ළමයි ඉන්නවා. මධ්‍යස්ථ වේගයෙන් ඉගෙන ගන්න ළමයි ඉන්නවා. එතකොට සමහර අයට ඒක තේරුම් ගන්න ටිකක් කාලය ගත වෙනවා වැඩි. සමහර අයට එකපාර තේරුම් ගන්න පුළුවන්. සමහර වෙලාවට පොඩ්ඩක් ඉතින් එකක් දෙකක් පොඩ්ඩක් බැලුවාම ඔන්න හරියනවා.
එතකොට දැන් මේ වගේ වෙලාවකදී අපිට දැන් ඉස්කෝලේ ඔන්ලයින් පාඩම් වලට සජීවීව සම්බන්ධ වෙන්න බැරි වුණත් ඒක පටිගත කිරීමක් ආකාරයෙන් එහෙම නැත්නම් වීඩියෝ එකක් ආකාරයෙන් හරි ලැබෙනවා නම් මොකද වෙන්නේ? එතකොට Tamanට ඕන වෙලාවකදී ඒක නැවත අහලා බලන්න පුළුවන්. ඒක එක වාසියක් තියෙනවා. හරිද? එතකොට ඒ ඉගෙනුම් වේගයත් ඉගෙන ගන්න අයගේ අනුව වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවානේ. එතකොට දැන් එයාට අපි හිතමුකෝ ස්ලෝ ලර්නර් කෙනෙකුට ඕනම වාර ගණනක් ඒක රිපීට් කර කර ප්ලේබැක් කර කර ගන්න පුළුවන් නේද? ඒ ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් එහෙම කරන්න අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් ඒ සජීවීව ඉගෙන ගන්න ගනිද්දී සම්බන්ධ වෙන කෙනෙක්ට නම් එහෙම ස්ලෝ ලර්නර් කෙනෙකුට එයාට කියන්න පුළුවන් මට ඒක තේරුනේ නැහැ චුට්ටක් ඒක නැවත වතාවක් මට කියලා දෙන්න හරි. ඒ වගේ අර නැවත දවසක් ඒකට මේ අවස්ථාවක් යොදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ඉලෙක්ට්‍රොනික ඉගෙනුම් මාධ්‍යවලදී අපි ගොඩක් වීඩියෝ ලෙසන්ස් පාවිච්චි කරලා මේ කරන ක්‍රමවේදය හරහා හුඟක් වෙලාවට මේ පටිගත කිරීම නැවත නැවත සවන් දීම නැවත බැරීම හරහා අරක කරගන්න හැකියාවක් තියෙනවා. Tamanට ගැළපෙන වේගෙන් ඉගෙන ගන්න එක. හරි ඊළඟට ඉගෙන ගන්න අයගේ පහසුවපාදී වෙලාව සකස් කරගන්න පුළුවන්. මොකද දැන් සාමාන්‍ය අපි පන්ති කාමරයක උගන්වනවා කියන එක ඇවිල්ලා එතනදී පන්තියට ගුරුවරයා එන්නත් ඕනේ ළමයි ඕනේ. ඒ ආවම මදි පන්ති කාමරයක් තිබුණත් මදි ඩෙස්ක් බංකු ඩෙස්ක් පුටු ඒවා දින්නත් ඕනේ. ඒ භෞතික උපාංග අවශ්‍යයිනේ. එහෙම බලාගෙන ගියාම මොකද්ද ඔයාලට කියන්න තියෙන්නේ? දැන් අපි ඉස්සර කාලේ හිතුවා ටියුෂන් ක්ලාස් එකක් හරි කරන්න හරි ඒව ඕනේ නැහැ කියලා. නේද? අපි නිකන් අපි එහෙම මතවාදයක් තියෙනවානේ. මේ අපිට අනිවාර්යයෙන්ම මේ ඩෙස් බංකු අරෝම කොහේ හරි ආයතනයක තැනක් හදාගෙන වැඩේ කරගෙන යන්න වෙනවා කියලා හිතුවේ. දැන් එහෙම ඕනේ නැහැ නේද? කොරෝනා ඒවත් එක්ක කොවිඩ් එක්ක ගොඩාක් පාසල් ගුරුවරු, ටියුෂන් ගුරුවරු කවුරුත් වගේ ඒ වගේම ඔය උසස් අධ්‍යාපන ආයතන ඔක්කොම දුරස්ත ක්‍රමවේද ඉගෙනුම් ක්‍රමවේද වලට යන්න සිද්ධ වුණා. අකමැත්තෙන් වුණත් ඒ ක්‍රමවේදයට යන්න වුණා. නේද? ඒ හරහා මොකද වුනේ? ඒ හැමෝටම මේ අවස්ථාවට එළඹෙන්න සිද්ධ වුණා. එතකොට තාක්ෂණික උපකරණ වලට තමයි පොඩ්ඩක් ඒ වියදම යනවා යන්නේ. අර වගේ දෙයකට නෙමෙයි. ඒ නිසා මෙතන මේ Tamanට ගැළපෙන වේගකින් ඉගෙන ගන්නකොට ස්ලෝ ලර්නර් කෙනෙකුට උනත් ඒ වීඩියෝ ප්ලේබැක් කරලා නැවත බැලීමේ අවස්ථාවක් තියෙන නිසා. හරිද? ටිකක් වැඩිපුර ඒක මම ඔන්න විග්‍රහ කළා. ඒකේ තියෙන වාසියක් ගැන. 2011 බැලුවොත් MCQ 40 වෙනි ප්‍රශ්නය මෙතනදී ගිනි පවුරු එහෙම නැත්නම් ෆයර්වෝල් පවතින්නේ දෘඩාංග ලෙස පමණක් හා මෘදුකාංග ආකාරයෙන් නොවේ. B පරිගණක වර්ම් යනු පරිගණක ජාලයක් ඔස්සේ පැතිරෙන ස්වයං ප්‍රතිකෘත එහෙම නැත්නම් self replicating පරිගණක ක්‍රමලේඛකයකි. ඒක මොකද කියන්නේ? ඒක හරි. අර පළවෙනි එක ගිනි පවුරු පවතින්නේ දෘඩාංග ලෙස පමණක් සහ මෘදුකාංග ආකාරයෙන් නොවේ. ඒක වැරදි. මොකද hardware firewall එකයි software firewall වල වර්ග දෙකක් තියෙනවා. හරි. මෙතන කියන්නේ hardware firewall විතරයිලු තියෙන්නේ කියලා. ඒක වැරදි. C ආයාචිත තැපැල් යනු විද්‍යුත් පණිවිඩ පද්ධති මගින් විශාල පරිමාණයේ අනවශ්‍ය පණිවිඩ ඊමේල් තෝරා බේරා ගැනීමකින් තොරව යැවීමයි කියලා කියනවා. මොකද කියන්නේ? ඒක හරි. හරිද? ඒක හරි. එහෙනම් මෙතනදී B හා C පමණයි හරි උත්තරේ විදිහට අපිට පිළිගන්න තියෙන්නේ. හරිද? B හා C පමණයි. ඉතින් දැන් අපි ටිකක් අද දීර්ඝ වශයෙන් මේ කතා කළා මේ අපේ අපොස් සාමාන්‍ය පෙළ තොරතුරු සහ සංවේදී තාක්ෂණයේ අවසාන පාඩමේ past papers discussion එක. ඉතින් මේක හැමදාම අනිවාර්යෙන් සම්පූර්ණ එක ප්‍රශ්නයක් එනවාමයි ලකුණු 10ක ප්‍රශ්නයක් ඔයාලට එනවා. ඊට අමතරව MCQ ඒක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. සමහරවිට එකක් දෙකක් ගොඩක් වෙලාවට ඔයාලගේ MCQ වලත් අවසාන ප්‍රශ්න වලට ඒ කියන්නේ 38 39 40 වගේ අංක දරන ප්‍රශ්න වලට මේ පාඩමෙන් ඉන්න ඉඩකඩ තියෙනවා. හරි. ඒක නිසා ලකුණු 12ක් 13ක් වගේ මේකෙන් ඔයාලට ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ගොඩාක් ස්තුතියි අද දවසේ මාත් එක්ක එකතු වුණාට. සුබ දවසක් ඔයාලා සිළු දෙනාටම.